බලන්න අපි නැවතත් සම්බන්ධ වෙනවා මේ බැද්දගමේ ඉතිරි කොටසට. පිටු අංකය කියනවා නම් පිටු අංකය 49 පිටු අංකය 49 මෙන්න මේ කඹුරු පිටිය දක්වා වූ කියන තැනේ ඉඳන් තමයි අපිට කතා කරගෙන යන්නට තිබෙන්නේ ඉදිරියට. බලන්න කඹුරු පිටිය දක්වා වූ ගමනේ මුල් කොටසේ මග ඈට හොඳ හැටි පුරුදුය. කවුද මේ ඇය? ඇය තමයි පුංචි මැනිකා. මොකද ඇය තීරණය කරනවා බබුන්ට කුමක් සිදුවීද යන වග සහතික වශයෙන්ම දැනගන්නට බබුන්ව රඳවා සිටින තංගල්ල හිරගෙදරට ගිහිල්ලා ඒ හිරගෙදර මුලා දෑනීන්ගෙන් මේ පිළිබඳව දැනගන්නට. එහිලා ඇය පළමුවෙන්ම පැමිණෙන්නට ඕනේ බැද්දගම සිට කඹුරු පිටියට. මාතර ප්‍රදේශයට අයිති මාතර කඹුරු පිටියට. දැන් කඹුරු පිටිය කියලා කියන්නේ වෙරළාශ්‍රිතව පවතින නගරයක් නෙවෙයි. කඹුරු පිටිය කියලා කියන්නේ ටිකක් රට ඇතුළට වෙන්න තියෙන තැනක්. අපි තව ටිකකින් සිටියම අධ්‍යයනය කරලා බලමු. එතකොට කඹුරු පිටියේ පළවෙනියම බැද්දගම ඉඳන් කඹුරු පිටියට එන්නට ඕනේ. කඹුරු පිටියට ඇවිල්ලා කඹුරු පිටියේ සිට තංගල්ලට ගමන් කරන්නට අවශ්‍යයි. එතකොට මේ බැද්දේගම සිට කඹුරු පිටිය දක්වා පැමිණෙන ගමනේ මුල් කොටස ඇයට හොඳ හැටි පුරුදුයි කියලා මෙතන අදහස් කරලා තියෙන්නේ. ඇය කඹුරු පිටියට ඇවිල්ලා තියෙන නිසා නෙවෙයි. ඒකට හේතුව තමයි බැද්දේගම සිට කඹුරු පිටිය දක්වා ගමන් කරන්නට තියෙන්නේ කැලෑ පාරක්. ඒ කාලේ ගමන් කරන්නට තිබුණේ කැලෑබද පාරක්. එතකොට මේ කැලෑබද පාරේ ගමන් කිරීම ඇයට තරම් ගැටලුවක් නෙවෙයි. මොකද ඇය කැලයක ජීවත් වෙච්ච තැනැත්තියක්, කැලෑ ගම්මානයක ජීවත් වෙච්ච තැනැත්තියක්. ඒ නිසා කැලෑ ගම්මානයක ජීවත් වෙච්ච තැනැත්තියකට මේ හුදකලාව කැලෑ පාරක ගමන් කරන එක මහ ලොකු දෙයක් නෙවෙයි. දැන් අපට ඒකේ අනිත් පැත්ත. දැන් අපට සමහරක් වෙලාවට තනිපංගලමේ එහෙම නැත්නම් තනියම කැලෑබද පාරක ගමන් කරනකොට සිතට බියක් චකිතයක් දැනෙනවා. ඒ වගේම නාගරික ජනතාව නිතරම ගැවසෙන කාර්යබහුල වීදියක ගමන් කරන්නට අපට බියක් චකිතයක් දැනෙන්නේ නැහැ. නමුත් මේ කැලෑබද ගම්මානවල සිටින කාන්තාවන්ට පිරිමින්ට ඒකේ අනිත් පැත්ත. ඒ අයට හුදකලාව ජීවත් වීම පුරුදුයි. නමුත් අර ජනාකීර්ණ ස්වභාවය ඒ අයව තැතිගන්වීමට ඒ වගේම නොසන්සුන් භාවයට පත් කිරීමට හේතුවක් වෙනවා. බලන්න ගමේ අනිත් ගැහැණුන්ට මෙන් ඈට කැලේ මැද තනිව යන්ට බියක් නොදැනින. අනිත් කාන්තාවන් වගේම ඇයටත් කැලේ මැද තනිව ගමන් කරන්නට බියක් දැනුනේ නැහැ. ඈට ගමනේ කරදරය පෙනුනේ තංගල්ල දක්වා බටහිරට වැටී ඇති මහපාරට වැටුණු පසුවය. නැවතත් කතුවරයා කියනවා මේ බටහිරට වැටී ඇති කියන කතාව ඔහු සඳහන් කරනවා. නමුත් ඇත්තටම බටහිරට නෙමෙයි නැගෙනහිර දිසාවටයි තියෙන්නේ. නැගෙනහිර පැත්තටයි ගමන් කරන්නට වෙන්නේ. මොකද හේතුව මේ කඹුරු පිටියේ සිට තංගල්ලට යන්න තියෙන අවම කෙටිම දුර ගත්තත් යන්නට තියෙන්නේ කඹුරු පිටියේ සිට තංගල්ලට නැගෙනහිර පැත්තටයි. බටහිර පැත්තට ගියොත් ගාල්ල පැත්තටයි යන්න තියෙන්නේ. මේක යන්න තියෙන්නේ තංගල්ල පැත්තටයි. එතකොට එතන යම්කිසි දෝෂයක් තමයි ලෙනාඩ් වුල්ෆ්ට සිදුවෙච්ච වැරදීමක් තියෙනවා. එතකොට ඒක එහෙමම AP ගුණරත්නයන් සිංහලයට නගලා තියෙනවා. එතකොට මේ කොහොම හරි ඇයට මේ ගමනේ කරදරකාරී ස්වභාවය දැනුනේ අර කඹුරු පිටියේ සිට තංගල්ලට යන මේ ගමනයි. මොකද හේතුව කඹුරු පිටියේ සිට තංගල්ල දක්වා සෑහෙන ජනතාවක් ගමන් ගනිමින් සිටියා. ඒ වගේම තංගල්ල දිශාවේ සිට කඹුරු පිටිය දක්වා ජනතාවක් පැමිණෙමින් සිටියා. මගින් ඒ පාගමනින් කරත්ත වලින් විශේෂයෙන් මේ කාලේ යාන වාහන බොහෝම අවමයි. ඒ නිසා බොහෝ දුරට තිබුණේ කරත්ත වලින් තමයි ගමනාගමනයේ සිදුවුණේ. කරත්ත, තිරික්කල, බක්කි කරත්ත, ඒ වගේම බර කරත්ත, මෙන්න මේ කියන කරත්ත වර්ග තිබුණා. එතකොට ඒ හරහා ගොඩක් දෙනා මේ පාරේ ගමන් කරමින් සිටියා. අර බැද්දේගම සිට කඹුරු පිටිය දක්වා වැටිලා තිබුණු පාර වගේ නෙවෙයි. එතකොට ඇයට අන්න ඇය නොසන්සුන් භාවයට පත් කරන්නට ඒ හේතුවක් වුණා. සුදු දූවිලි සහිත කෙලින් දිවෙන මහපාරේදී ඇයට භයානක විදිහේ තනිකමක් දැනින. එතකොට අර සුදු දූවිලි සහිත කෙලින් දිවෙන මහපාර කියලා කියන්නේ අර වැලි ස්වභාවයක් තිබුණා. එතකොට ඒ දූවිල්ලත් නිකන් සුදු පැහැති දූවිල්ලක්. මොකද හේතුව අර මේ වියලි ස්වභාවය නිසාම පොළවට වතුර බිඳක් වැටිලා නැති නිසාම අර සුදු දූවිලි සහිත කියලා අදහස් කරන්නේ ඒකයි. සුදු දූවිලි සහිත කෙලින් දිවෙන මහපාරේදී ඇයට භයානක විදිහේ තනිකමක් දැනින.
ඒකට හේතුවක් තියෙනවා. ජනතාව ඇය අවට ගැවසුණත් ඇය අඳුරන කිසිදු මුහුණක් ඇයට මුණ ගැහෙන්නේ නැහැ. දැන් ගමේ සිටින බැද්දේ ගමේ හිටි ඇයට නිතරම දකින්නට ලැබෙන්නේ ගමේ එකම මුහුණු කිහිපය පමණයි. ඒ වගේම මේ ඇය දන්නා හඳුනන අය තමයි ගම තුල ඉන්නේ. යම් යම් ආරවුල් මතභේද තිබුණත්. නමුත් දැන් මේ කියන අවස්ථාවේදී කියන්නේ කඹුරුපිටියේ සිට තංගල්ලට යන අවස්ථාවේදී සෑහෙන ජනතාවක් මේ පාරේ ගමන් කරමින් සිටියා. නමුත් ඒ වුණාට ඇයට භයානක විදිහේ තනිකමක් දැනෙන්නට ප්‍රධානතම හේතුව ඇය හඳුනන කිසිදු මුහුණක් ඒ අතර නොවුණු නිසා. ඒ වගේම ඇය එම ප්‍රදේශයට ආගන්තුකයි. ඒ වගේම සියලු දෙනාගේ අවධානය ඇය වෙත යොමු වුණා. ඒ කියන්නේ බියෙන් තැති ගැනුණු දිරාගිය ඇඳුමක් ඇඳගත්ත රෙද්ද හැට්ටයක් ඇඳගත්ත කාන්තාවක් බියමුසු බැල්මෙන් යුතුව මාර්ගයේ ගමන් කරනකොට අර සියලු දෙනාගේ අවධානය ඒ වෙත යොමු වුණා. ලුණු හෝ වී හෝ පැට වූ මහා බර කරත්ත නොකඩවා මගදිගට හමුවන්නට විය. වෙළඳ ද්‍රව්‍ය පටවන ලද බර කරත්ත එකල ගමනාගමනයේ යෙදිලා තියෙනවා. එතකොට අද කාලේ නම් ලොරි, නමුත් ඒ කාලේ ලොරි තිබිලා නැහැ. කොහොම හරි බර කරත්ත නොකඩවා මගදිගට හමුවන්නට වුණා. ඒ වගේම කරත්තකාරයන් නරක මිනිසුන් බව ඈ පිළිගෙන සිටියාය. මොකද බැද්දේ ගමේ කාන්තාවන් අතර තිබුණ කතාබහක් මේ කරත්තකාරයන් කියලා කියන්නේ සාමාන්‍යයෙන් දිවා රාත්‍රී නොබලා මේ වෙළඳ ද්‍රව්‍ය එහා මෙහා ප්‍රවාහනය කරන අය. එතකොට ඒ අය බොහෝ විට ගමන් යන්නේ රාත්‍රී කාලේ. සමහරක් වෙලාවට ඒ රාත්‍රී කාලේ ගමන් යන මේ කරත්තකාරයන් සමහර අවස්ථාවලදී කාන්තාවන්ව පැහැරගෙන යනවා. ඒ කාන්තාවන්ට අඩත්තේට්ටම් කරනවා, කරදර කරනවා. මේ ආදී වශයෙන් නොයෙකුත් කතාන්දර මේ අහලා තිබුණා. ඇය බැද්දේ ගම ගැහැණුත් ඒ පිළිබඳව කතා බහ වුණා. සමහරක් කාන්තාවන් මේ කරත්තකාරයන් වෙත ඕනෑකමින් ගිය වගත් සමහරක් වෙලාවට කියවුණා. ඉතින් ඒ හේතු නිසාම ඇයගේ මනසේ තිබුණා මේ කරත්තකාරයන් කියලා කියන්නේ මේ වෙළඳ ද්‍රව්‍ය පටවාගෙන යන මේ කරත්තකාරයන් කියලා කියන්නේ හොඳ ඇති ජන කොට්ටාසයක් නොවන බව. ඒ ඇගේ මතය. එතකොට මේ ඒ නිසාම ඇය බෙහෙවින් අපහසුතාවට පත් වුණා. මොකද බොහෝ යන්නේන කරත්තවල හිටපු කරත්තකරුවන් ඇය දෙස ඕනෑකමින් බලමින් ගියා. මොකද හුදකලා වූ කාන්තාවක් කිසිදු ස්වාමි පුරුෂයෙකු හෝ වෙනත් කණ්ඩායමක් එක ගමන් නොකළ කාන්තාවක්, බියෙන් ගැහෙමින් පාරේ ගමන් කළ කාන්තාවක්. ඒ හේතුව නිසාම මේ කරත්තකාරයන් සමහරක් වෙලාවට හිතන්නට ඇති මේ කාන්තාවත් මේ මගතොටේ සාමාන්‍යයෙන් රස්තියාදු වෙන නිකරුණේ කාලය ගත කරන කාන්තාවක් කියලා. එතකොට ඒ නිසාම ඒ කරත්තකරුවන් ඇය දෙස බලන්නට ඇති. කොහොම හරි ඇය තව තවත් නොසන්සුන් භාවයට පත් වෙනවා. ඔවුන් පිළිබඳව ගම්බදව කෙරෙන දරුණු කතාවන් ඈ හොඳට අසා පුරුදුය. ඒ කියන්නේ මේ කරත්තකරුවන් පිළිබඳව එක එක ගම්බදව කතා වෙන විවිධාකාර දරුණු කතා ඇයට අසා පුරුදුයි. එහෙයින් පාරේ ජීවිතය ගැන ඇය බොහෝ සෙයින් බිය වූ අය. ඒ කියන්නේ පාරේ ජීවිතය, ඒ වගේම මේ පාරක හුදකලාව ගමන් කිරීම පිළිබඳව ඇය බොහෝ සෙයින් බියටපත් වුණා. මොකද ගමක හිටියත් ගමේ ඉන්නේ Taman දන්නා අඳුනන අය. නමුත් නන්නා අඳුනන ප්‍රදේශයක පාරක හුදකලාව ගමන් කරන විට ඇයට බොහෝ සෙයින් බිය දැනුණා. ඒ වගේම ඇගේ තියෙන චරිත ලක්ෂණයක් මෙතන කියනවා. බලන්න, පුංචි මැනිකාගේ චරිතය පිළිබඳව ඔබට විචාරවලට ගත හැකි එක්තරා උද්දෘත පාඨයක් මෙතන තියෙනවා. බලන්න, නිශ්චල කැලයක තනිව ජීවත් වීම ඇයට මහා කාර්යයක් නොවේ. ඈ කැලය දනි, ඈ කැලයට අයිතිය. බලන්න, හරි ලස්සනට මෙතන කියලා තියෙනවා. නිශ්චල කැලයක තනිව ජීවත් වීම ඇයට මහා කාර්යයක් නොවේ. කියන්නේ ඇයට මහ ලොකු දෙයක් නෙවෙයි. නිශ්චල කැලයක හුදකලාව ජීවත් වීම ඇයට පුරුදුයි. මොකද හේතුව ඇය කැලය හොඳ හැටි දන්නවා. ඒ වගේම ඇය කැලයට අයිති. ඇය හරියට කැලයේම කොටසක් හා සමානයි. නමුත් මෙබඳු කාන්තාවක් මේ ජනාකීර්ණ පාරක ගමන් කරනකොට ඇයට
වචනයෙන් කිව නොහැකි තරමේ බියක් සහ හුදකලා බවක් ඇයට දැනුණා. එහෙත් පාරේ නොකඩවා ඇදෙන මිනිසුන් පෙළ නාඳුනන මුහුණු පරීක්ෂණාත්මක අමුතු විලාසයකින් තමා දෙස ඇසිපිය නොහෙලා ක්ෂණයකින් බලා සිට ක්ෂණයකින් තමා පසුකොට යන ඇස්. ඒ කියන්නේ මේ ඇගේ අවධානය යොමු වුණේ ඒ වෙතයි. පාරේ නොකඩවා ඇදෙන මිනිසුන් පෙළ නන්නාඳුනන මුහුණු ඒ වගේම තමන් දිහා නිකන් කන්න වගේ බලාගෙන යන අමුතු විලාසයකින් බලාගෙන තමා දෙස ඇසිපිය නොහෙලා බලාගෙන යන මේ පුද්ගලයන්ගේ ඇස් මේ පුංචි මැනිකා දුටුවා. ඇසිපිය නොහෙලා ක්ෂණයකින් බලා සිට ක්ෂණයකින් තමා පසුකොට යන ඇස් ඈ මේ ඉන්නේ කොතරම් තනි ලෝකයකද යන හැඟීම ඈ කෙරෙහි ඇති කරවීය. තමා වටා කෙතරම් ජනකායක් ගැවසුණත් ඇයට දැනුණා ඇය සිටින්නේ තනි ලෝකයක කියන හැඟීම. මොකද ඇය දන්නා හඳුනන කිසිවෙක් ඒ අතර හිටියේ නැහැ. ජනාකීර්ණ සමහර ගම් මැදින් බියපත් සිවල් දෙනකමෙන් මෙන්න උචිතම උපමාවක්. ජනාකීර්ණ සමහර ගම් මැදින් බියපත් සිවල් දෙනකමෙන් බියෙන් ඇලලී ඇකිලී යන විට. ඇයි මේ බියපත් සිවල් දෙනකමෙන් කියන උපමාව මෙතන යොදන්නේ? ඒකට හේතුව තමයි හිවල් දේනුව කවදාවත් ගුලෙන් එළියට එන්නේ නැහැ. Tamanගේ පැටවුන්ව පෝෂණය කරමින් පැටවුන්ට කිරි දෙමින් මේ සිවල් දේනුව සාමාන්‍යයෙන් ගුල තුලට වෙලා ඉන්නේ. පැහැදිලිද? කෑම සොයාගෙන ඉන්නේ හිවලා. පිරිමි සතා කෑම සොයාගෙන ඉන්නේ හිවලා. හරිද? එතකොට සිවල් දේනුව ගුලෙන් එළියට එන්නේ සාමාන්‍යයෙන් බොහෝම සීමිත වේලාවකට විතරයි. ඒ වගේම මොනවා හෝ අනතුරක් වෙලා සමහරක් වෙලාට හිවලා මිය ගියොත් හරි හිවලාව මගහැරුණොත් හරි මේ හිවල් දේනුව බොහෝම බියමුසුව බියගුළුව සමහරක් වෙලාවට ආහාරයක් සොයාගෙන යන්නට උත්සාහ කරනවා මේ හිවල් දේනුව. ඒ හැරුණකොට මේ හිවල් දේනුව සාමාන්‍යයෙන් මේ බාහිර සමාජයට කැලයට ඉවතට එන්නේ නැහැ. තේරෙනවද? ඇය ගුලට වෙලාම තමයි ඉන්නේ. එතකොට මෙතන මේ යොදලා තියෙන උපමාව හරිම ගැළපෙන උචිත උපමාවක්. ඒක අප තේරුම් ගන්නට ඕනේ. එතකොට මේ පුංචි මැණිකත් මේ බැරීම නිසායි. පුළුවන් කමකට ආව ගමනක් නෙවෙයිනේ. මේ බබුන් පිළිබඳව දැනගන්නට අවශ්‍යම වූ නිසායි ඇය මේ විදිහට මේ ගමන එන්නේ. ඒ මිසක් ඇය බැද්දේ ගමේම ජීවත් වෙච්ච තැනැත්තියක්. එතකොට ඇයත් හරියට බියපත් හිවල් දේනුවක් වගේ නා සිවලාගේ ගැහැණු සතා සිවල් දෙනකමෙන් බියෙන් ඇලලී ඇකිලී යන විට නේ බියෙන් ඇලලෙමින් අර ඇකිලිලා යන්නේ අර කුරහන් රොටි ටිකයි දහන් යට ටිකයි ඔතාපු ලේන්සු පොදිය Tamanගේ ලැමට පපුවට තුරුළු කරගෙන ඇය මේ පාරේ ගමන් කරනවා බොහොම බියෙන් ඇකිලෙමින්. එතකොට ඇගේ මේ තනිකම ඇයට දැනුනේ වඩාත් බලවත් ලෙසින්. ඇයට මේ තනිකම බොහොම දැඩිව දැනුණා. ගම්බද කඩාසල එකතු වී සිටින පිරිස්, ලිං ළඟ එකතු වී ඕපාදූප කතා කරන ගැහැණි, මග යන්නේන මිනිස්සු යන සියල්ලෝම විමසුම් සහිතව ඈ දෙස බැලූහ. නේ ඇයට පේනවා මේ හැම දෙනාම ඇය වෙත බැල්ම හෙලනවා. මොකද මේ මිනිස්සුන්ටත් මේ බොහොම ඉක්මනින් වැටහෙන්නට ඇති ඇය මෙම පරිසරයට නුහුරු තැනැත්තියක් වගේ. වැලූ බැල්මට තේරෙන්නේ නැතේ. මොකද මේ මිනිස්සුන්ටත් සාමාන්‍යයෙන් යන්නේ පාරේ යන්නේන මිනිස්සුන්ව පුරුදුයි. මොකද ඒ කාලේ මහා ලොකු ජනගහනයක් අද තරම් ජනාකීර්ණ නැහැනේ. එතකොට ඒ නිසා ඒ කඩවල ඉන්න මිනිස්සු, ලිං ළඟ එකතු වෙලා ඉන්න මිනිස්සු, ඒ අය සියලු දෙනාට එකවර වැටහෙන්නට ඇති මැය මේ ප්‍රදේශයට ආගන්තුකයි. එතකොට මැය මේ කොහෙද යන්නේ? නේ? ඒ වගේම ඇය මේ ප්‍රදේශයට නුහුරු තැනැත්තියක්. කොහෙන් ආපු තැනැත්තියක්ද? හැමෝම ඇය දෙස විමසුම් සහිතව ඇය දෙස බලලා තියෙනවා. හරිද? එතකොට විශාල ගණනක් මුහුණු අතර තමා අඳුනන එකද මුහුණක් නොපෙනින. කතරම් මුහුණු ප්‍රමාණයක් තමා වෙත යොමු වුණත්
ඒ එකදු මුහුණක්වත් ඇය අඳුරන මුහුණු නෙමෙයි. කඩයකට හෝ ගෙපැලකට හෝ ලංව රාත්‍රියේ නිදාගන්ට ඉඩ දෙන්නේ දැයි කෙනෙකුගෙන් ඇසීමට ඈ තුළ ධෛර්යයක් නොවී. මොකද ඇයට එක දවසින් මේ ගමන යන්නට බැහැ. ඒ නිසාම ඇය එක් රාත්‍රියක් පමණ නවතින්නට ඇති. එතකොට ඇයට බය ඇති වුණා අඩුම තරමේ ගෙදරකින් අහන්න. ගේ ඇතුලේ නිදාගන්න නෙමෙයි. ගෙදර පිලේ පොඩි වෙලාවක් රැයට වාඩි වෙලා හිටියට කමක් නැද්ද කියලා අහන්න. එහෙම නැතුව මේ සුඛෝපභෝගීව ඇඳන් කොට්ට මෙට්ට ලබාගෙන සුව සැපෙන් නිදාගන්න නෙවෙයි. ගෙපැලකට කිට්ටු වෙලා ඒ ගෙපැලේ ඉන්න ඒ කියන්නේ අයට කියලා අනේ අද රාත්‍රියට විතරක් මට මේ ගෙදර පිලේ පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න දෙනවද කියලා අහන්න. එහෙම නැත්නම් වසා දාපු කඩේකට තට්ටු කරලා මට මේ කඩේ ඉස්සරහා මේ පිල් කඩේ මට වාඩි වෙලා ඉන්න පොඩි අවසරයක් දෙන්න පුළුවන්ද කියලා මේ රෑ ගත කරන්න. ඇයට මේ එහෙම අහන්නටවත් ඇයට සිතක් පහළ වුණේ නැහැ. මොකද ඇය කල්පනා කළා ඇයට බැනවදි ඒ වගේම මොකක් හෝ අනතුරක් ඇයට ජීවිතයට සිදු වෙයි කියලා. ඒ නිසාම ඇයට එවැනි ධෛර්යයක් තිබුණේ නැහැ. කොහෙන්වත් කාගෙන්වත් අවසරයක් අරගෙන එදා රාත්‍රිය කොහේ හරි පිල් කඩක ගත කරන්නට ඇයට ධෛර්යයක් ඉපදුනේ නැහැ. හිතට ශක්තියක් ඇති වුණේ නැහැ. ඒ නිසාම ඇය මොකද කළේ? පුළුවන් තරමක් රෑ වෙනකන් ඇය ගමන් කළා. අද වගේ විදුලි ආලෝකය ඔය ප්‍රදේශවලට ඒකල තිබුණේ නැහැනේ. ඇය මේ ඇවිදින්නේ කොළඹ වීදියක් දිගේ නෙවෙයිනේ. කඹුරුපිටියේ ඉඳන් තංගල්ල දක්වා වැටුණු පාර දිගේ. එතකොට පුළුවන් තරමක් ඇය ගමන් කරලා ඇයට කකුල් දෙක වෙවුලනකොට බඩගින්න නැවතත් නැගෙනකොට ඇය මොකද කරන්නේ? වෙහෙස නිසාම අර පාරයිනේ තියෙන කුඩා වනලැහැබකට එහෙම නැත්නම් ලඳු කැලෑවකට රිංගලා ඇය රාත්‍රිය ගත කරනවා. බලන්න කෙතරම් අසරණ තත්වයක්ද. එතන පුංචි මැනිකා පිළිබඳව බොහෝම අනුකම්පා සහගතව පුංචි මැනිකාගේ චරිතය අප ඉදිරියට ගේනවා. පුංචි මැනිකා කෙතරම් අසරණ තත්වයකට පත් වුණාද? රෑබෝ වී බඩගින්නත් තෙහෙට්ටුවත් වැඩි වෙන විට මග අසල කුඩා ලැහැබකට රිංගා නිදා ගැනීම මැනවයි ඇය සිතා ගති. කියන්නේ සිතා ගති කියලා කියන්නේ සිතා ගත්තා. එතකොට රෑබෝ වෙලා බඩගින්නයි තෙහෙට්ටුව කියලා කියන්නේ වෙහෙස වැඩි වෙන විට මාර්ගය අසල කුඩා වනලැහැබකට ඒ කියන්නේ කුඩා කැලෑවකට කැලෑ රොදකට රිංගලා නිදා ගැනීම ඇයට වඩා ආරක්ෂිතයි. ඒ කියන්නේ මිනිස්සුන්ගේ කඩපිලක ගෙදරක පිලක වාඩි වෙලා ඉන්නවට වඩා ඇයට ආරක්ෂිතයි මේ කැලෑවක කුඩා වනලැහැබකට රිංගලා නිදා ගැනීම ඇයට ආරක්ෂිතයි. මොකද ඇය කැලයත් එක්ක ජීවත් වෙච්ච තැනැත්තියක්. ඒ නිසා මිනිසුන් අතර ජීවත් වනවට වඩා කැලෑවේ ජීවත් වෙන එක ඇයට ආරක්ෂිතයි. ඒ නිසා තමයි ඇය මේ විදිහට හිතාගත්තේ. එතකොට ඇයගේ චරිතය අප පාඨකයාගේ සිත අනුකම්පාවෙන් පුරවන්නට හැකිවන පරිදි ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට අපි අපේ අවධානය යොමු කළොත් මේ පුංචි මැනිකා අවම තරමේ ඇය ගමන් කරන්නට ඇති ප්‍රදේශය කොච්චර දුරක් ඇය ගමන් කරන්නට ඇතිද කියන එක අපි පොඩ්ඩක් අපේ අවධානය යොමු කරමු. මම හිතනවා ඔබට පේනවා ඇති අපේ මේ ලංකාවේ දකුණු ප්‍රදේශයේ මම මේ අරන් තියෙන්නේ. එතකොට මේ දකුණු ප්‍රදේශයේ දැන් අපි තව ටිකක් මේ සිතියම විශාලනය කරමු. එතකොට මේ පහළ තියෙන්නේ මාතර, පහළයි මාතර තියෙන්නේ දේවුන්දර මේ පල්ලෙහා, කඹුරුපිටිය තියෙන්නේ මෙන්න මේ ස්ථානේ කඹුරුපිටිය. හරිද? කඹුරුපිටිය තියෙන්නේ මෙන්න මෙතන. එතකොට මේ කඹුරුපිටියේ ඉඳන් අපි දැන් විශාලනය කරනවා මේ සිතියම. ඇය පැමිණියා කඹුරුපිටියට පළමුවෙන්ම. කඹුරුපිටියට. එතකොට කඹුරුපිටියට ආපු ඇය බොහෝ විට මෙන්න මේ
මෙන්න මේ බැද්දගම තියෙන්නට ඇත්තේ කොයි හරියද? බැද්දගම සමහර විට තියෙන්නේ නැත්තේ මෙන්න මේ බෝගහවත්ත මේ වැවකුත් තියෙනවා. ඒ නිසා බැද්දගමෙත් වැවක් පිළිබඳව කතා කරනවා. ඉතින් මම දන්නේ නැහැ එකල තිබිලා මේ වෙනකොට හිඳී ගිය වැවක්ද කියලා. අනිත් එක්ක කොහොමත් මේක බැද්දගම කියන නම එක්තරා විදිහකින් ද විලේජ් ඉන් ද ජංගල් කියන නම මේ පරිවර්තනය කියන්නේ සිංහලයට බැද්දේගම කියලා AP ගුණරත්නයන් මේ යෙදුවානේ. නමුත් කතුවරයා මේක හඳුන්වන්නේ ද විලේජ් ඉන් ද ජංගල් කියලා. එතකොට මේ බැද්දේගම සමහර විට මෙන්න මේ කමුරුපිටිය මෙතන නම් බැද්දේගම බොහෝ විට මෙන්න මේ සීමාවේ තියෙන්නට ඇති. මේ සීමාවක තිබිච්ච ගමක් විය හැකි බොහෝ දුරට. තේරෙනවද? මෙන්න මේ හරි උන්නේ තිබෙන ගමක් වෙන්නට ඇති. කොහොම හරි අපිට හරියටම නිශ්චිත නැහැ. නමුත් කඹුරුපිටියේ සිට කල්පනා කරන්න. කඹුරුපිටියේ සිට හරිද? ඇයට යන්නට තියෙන කෙටිම පාර. දැන් මේ තියෙන්නේ අර මේ දක්ෂිණ අධිවේගී මාර්ගය මේ දක්වලා තියෙන්නේ. ඒවා ඒ කාලේ නැහැ කොහෙත්ම. නමුත් ඇය ගමන් කරන්නට ඇයට තිබිච්ච කෙටිම මාර්ගය ගත්තොත් ඇය මාතරට ඇවිල්ලා මාතර දෙවුන්දර හරහා ගියා කියලා හිතන්න බෑ. පැහැදිලිද? ඒක සෑහෙන දුරක්. එසේ ගියා කියලා කියන්න බෑ. කොහොමත් එකලත් බොහොම කෙටි මාර්ගයනේ සාමාන්‍යයෙන් ප්‍රධාන වන්නේ ඒ කාලේ. ඉතින් ඒ නිසා ඇය බොහෝ දුරට මෙන්න මේ හක්මන මෙතෙනි කඹුරුපිටියේ සිට හක්මන ඒ වගේම බෙලියත්ත හරහා තංගල්ලට එන්නට ඇති. එහෙම තමයි අපිට හිතන්නට වෙන්නේ. ඒ කියන්නේ ඇය මාතර කඹුරුපිටියේ සිට මාතර කඹුරුපිටිය කියලා කියන්නේ මාතර දිස්ත්‍රික්කයට අයිති නිසායි. එතකොට කඹුරුපිටියේ සිට හරිද? ඇය මෙන්න මේ සීමාවෙන් බොහෝ දුරට මේ පාරෙන් හෝම ඒ කාලේ තිබුණු සාමාන්‍යයෙන් ප්‍රධානයයි සම්මත පාරක ඇය පැමිණෙන්නට ඇති මේ තංගල්ල දක්වා. ඉතින් බොහෝ දුරට අනුමාන කරන්න පුළුවන් ඇය මේ හක්මන හරහා බෙලියත්ත හරහා ඇය අනිවාර්යයෙන්ම මේ තංගල්ලට එන්නට ඇති. ඒක තමයි අපිට අනුමාන කරන්න පුළුවන්. මොකද කඹුරුපිටියේ සිට තංගල්ල දක්වා ගමන අපට පැහැදිලි. මොකද බැද්දේගම කොහෙද තිබුණේ කියලා අපිට හරියටම කියන්න බෑ. සමහර විට බෝගහවත්ත හරිය ඔය බැද්දේගම වෙන්නත් ඇති සමහර විට. මට ඒක අනුමාන කරන්න බෑ. හැබැයි මේ විහාර කැලේ කියලා කැලේකුත් තියෙනවා. පැහැදිලිද? එතකොට එහෙම අපිට හිතන්න පුළුවන්. එතකොට ඇය තංගල්ලට එනවා. හරිද? ඔබට පැහැදිලි ඇති. ඇය තංගල්ලට පැමිණෙනවා. දැන් සාමාන්‍යයෙන් කෙටිම දුර ගත්තත් තංගල්ලට ඒ කියන්නේ කඹුරුපිටියේ සිට තංගල්ලට කිලෝමීටර් 30ක් තියෙනවා. කිලෝමීටර් 30ක් තියෙනවා. හරිද? එතකොට පාගමනින් ගමන් කළොත් සාමාන්‍යයෙන් පැය 6කුත් විනාඩි 8කුත් පාගමනින් ගමන් කළොත් පැය 6කුත් විනාඩි 8කුත් යා හැකි මාර්ගයක් තියෙනවා. ඒ කියන්නේ මේ මාර්ගයම තමයි මේ දක්වලා තියෙන්නේ. එහෙම යන්නත් පුළුවන්. එතකොට නමුත් ඒවා අපැහැදිලි. නමුත් සාමාන්‍යයෙන් ගත්තොත් සාමාන්‍ය මාවත ගත්තොත් මෙන්න මේ තංගල්ලට ඇය එනවා. එතකොට ඒ තංගල්ලට එන ඇය බලන්න දැන් මම විශාලනය කරනවා මේ තංගල්ල ප්‍රදේශය. හරිද? එතකොට තංගල්ලෙත් අධිකරණ සංකීර්ණය නේ. අධිකරණ සංකීර්ණය මෙතන තියෙන්නේ. එතකොට මේ ඔක්කොම පාරවල් මෙහෙම තිබිලා තියෙන්නට ඇති ඒ කාලෙත් මේ කියන පාරවල්. බලන්න මේ ඍජු පාරවල් තියෙන්නේ මේ අධිකරණ සංකීර්ණය වෙත. එතකොට බොහෝ දුරට මේ සීමාවට තමයි ඇය පැමිණෙන්නේ. තංගල්ල ප්‍රදේශයට ඇය මේ සීමාවට තමයි ඇය පැමිණෙන්නේ. තංගල්ල පොලිස් ස්ථානයේ මේ කෙළවරටම තියෙනවා. ඊට පස්සේ තංගල්ල මූලික රෝහල ඒවා කොහොමත් ඒ දවස්වල වුණත් ඒ කියන දේවල් පොලිස් ස්ථානීය මූලික රෝහල මේ කියන දේවල් ඔය කියන කාලෙත් අනිවාර්යයෙන්ම තියෙන්නට ඇති. සෙසු ඉදිකිරීම නොතිබුණත් එතකොට මේ බඳු අර පාරවල් තියෙන මේ ප්‍රදේශය ඇයට සම්පූර්ණයෙන්ම මේ බොහොම කලබල කාරී තත්වයකට පත්වෙන්නට මේ හේතුවක් වුණා. මොකද තංගල්ල පොළ එදා දවසේ තිබුණා. ඉතින් ඒ නිසාම ඒ පොළේ ගෝසාව ඇයට මේ දරන්න බැරි වුණා. ඒ නිසාම ඇය මේ එතනින් ඉවත් වෙලා මේ හුදකලා ස්ථානයකට ගමන් කරනවා. එතකොට ඒ හුදකලා ස්ථානය තමයි මේ තංගල්ල සිරගෙදර. පැහැදිලිද? එතකොට ඇය මේ කියන සීමාවට ඇවිල්ලා තියෙනවා. එතකොට අපිට සිතියමෙන් පැහැදිලි කරගත්තොත් ඇය අවම තරමේ කිලෝමීටර් 30ක්වත් කඹුරුපිටියේ සිට ඇය පැමිණෙන්නට ඇති. නේ කිලෝමීටර් 30ක්වත් අඩුම තරමේ. මම හිතනවා ඔබට පැහැදිලි ඇති කියලා. හරිද?
අපි නැවතත් පෙළ පොතට යමු එමු. බලන්න පුංචි මැනිකා තංගල්ලට පැමිණෙන්නට පෙර ඈට බොහෝ වෙහෙසද බඩගිනිද දැනින. වෙහෙසයි බඩගින්නයි දැනුණා. මොකද ගමන් පාගමනින් පැමිණි නිසා ඉක්මනින්ම බඩගිනි වෙනවා, ශරීර ශක්තිය වැය වෙනවා. ඒ නිසාම ඇයට තෙහෙට්ටුව, ඒ කියන්නේ වෙහෙස, ඒ වගේම බඩගින්න ඇයට දැනුණා. නගරයේ දැලක් මෙන්, මේ දැලක් මෙන් කියන එකත් පුංචි කෙටි උපමාවක්. නගරයේ දැලක් මෙන් ඒ මේ අත වැටි තිබුණ පටු පාරවල් ඇගේ භ්‍රාන්තිය. භ්‍රාන්තිය කියලා කියන්නේ තිගැස්ම, තැතිගැන්ම නේ. තැතිගැන්මත් එක්ක මුසුණු බිය, භ්‍රාන්තිය දියුණු කරවීය. අන්තිමේදී වෙළඳාම්පලට අවුත් වැටෙනතුරු ඈ නගරයේ මේ අත ඇවිද්දාය. කාගෙන්වත් අහන්න බයයි නේ, අහන්න බයයි. ඒ නිසා ඇය කාගෙන්වත් කා සමගවත් ඇය කතා කළේ නෑ. බැද්දේ ගම සිට මේ කඹුරුපිටියට ඇවිල්ලා කඹුරුපිටියේ ඉඳන් තංගල්ලට එන මේ සම්පූර්ණ ගමනේදී ඇය කා සමගවත් මෙතෙක් කතා කරලා නැහැ. ඒ නිසාම ඇය මේ තංගල්ල නගරයට ආවත් ඇය දන්නේ නැහැ කොතනද මේ සිරගෙදර තියෙන්නේ කියලා. හරිද? ඇය දන්නේ නැහැ. ඒ නිසාම මේ ඇය මේ තංගල්ල නගරේ එහා මෙහා ඇවිද්දා. හාරසීයක් 500ක් පමණ වූ පිරිස පටු භූමි භාගයේ කැටි වී සිටියහ. ඒ වෙළඳාම්පල ඇරුණ දවසකි. ඒ කියන්නේ පොළ දවසක්. පොළ දවසක තමයි ඇය මේ තංගල්ල ප්‍රදේශයට පැමිණිලා තියෙන්නේ, තංගල්ල නගරයට. ඉතින් කාගෙන්වත් ඇහුවේ නෑ හිරගෙදර කොහෙද තියෙන්නේ කියලා. නමුත් ඇය ඔය තංගල්ල නගරේ එහෙ මෙහෙ ගමන් කරනකොට මේ සෑහෙන පිරිසක් රැස් කකා හිටපු තැනක් ඇය දකිනවා. ඒ තමයි වෙළඳපොළ නේ. 400ක් 500ක් පමණ වූ පිරිස පටු භූමි භාගයේ කැටි වී සිටියහ. ඒ කියන්නේ එකට පොදි කමින් ඒ වෙළඳපොලේ බඩු විකුණමින්, බඩු ගනිමින් සිටියා. සියලු දෙනා කෑකෝ ගසමින්, වෙළඳාම් කරමින්, හෙට්ටු කරමින්, එහෙම නැත්නම් මිල අඩු කර ඉල්ලමින්, ඒ විදිහට මේ බඩු විකුණන සහ බඩු මිලදී ගන්නා ජනතාව එතන 4500ක් ජනතාව හිටියා කියලා කියනවා. එතකොට දැන් අපට නම් 4500ක් ජනතාව කියලා කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි. අපිට සාමාන්‍යයෙන් අපි නගරයට ගියත් අපි ඒ තරම් ජනතාවක් අපිට මුණ ගැහෙනවා, අපි දකිනවා. ඊටත් වඩා ජනකායක් අපි දැකලා තියෙනවා සමහර අවස්ථාවල. නමුත් මෙතනදී මේ පුංචි මැනිකට ජීවිතේ පළවෙනි වතාව පුංචි මැනිකා 4500ක් ජනතාව එක තැනක දැකපු. 4500ක් ජනතාව එක තැනක දැකපු පළවෙනිම අවස්ථාව මේ පුංචි මැනිකා. ඒ නිසා පුංචි මැනිකා තවදුරටත් එතන රැඳුන්නේ නැහැ. ඒ කියන්නේ මෙච්චර විශාල ජන ප්‍රමාණයක් දැකීමත් ඇයට බියටපත් වෙන්නට, තිගැස්මට ලක් වෙන්නට හේතුවක් වුණා. එළවලු, පළතුරු, ධාන්‍ය වර්ග, රෙදිපිලි, හැලිවලන් ආදි නොයෙක් බඩු වලින් වෙළඳ පොළ පිරී තිබින. හැම දිනෙකම එකට කතා කළහ. එකට කෑ ගැසූහ. අත්පා සැලූහ. ඒ කියන්නේ අර බඩු මිලදී ගැනීමට, බඩු විකිණීමට සියලු දෙනා උත්සාහ කරනවා. එතකොට මේ වෙළඳ පොලේ තියෙන ഘോഷාකාරී බව ඇයට දරා ගන්නට බැරි වුණා. වෙළඳාම් පොලේ ශබ්දයේ පුංචි මැනිකාගේ බිය දියුණු කළේ. එහෙයින් ඒ තැනින් වහා පලා ගොස් වෙන පටු පාරකට වැටි එයින් නගරයේ මැද හරියෙන් නැගුණ කඳු පාමුලකට පැමිණියාය. එතකොට වෙළඳාම්පල ප්‍රදේශයෙන් ඇය පලා ගොස් ඉවත් වෙලා ගිහිල්ලා වෙනත් පටු පාරකට වැටිලා නගරයේ මැද හරියෙන් ඉහළට නැගෙන කඳු පාමුලකට ඈ පැමිණියා. වටපිටාවේ ගෙවල් තිබුණ නැහැ. නමුත් ඒ කුඩා කඳු ගැටය මුදුනේ, පුංචි කඳු ගැටයක් මුදුනේ ලොකු ගොඩනැගිල්ලක් තිබුණා. විශාල සුදු තාප්පයකින් වට වූ. ඒ වගේම වටපිටාවේ පෙනෙන්න කවුරුත් හිටියේ නැහැ. එකම එක පුද්ගලයෙක් හැරුණු විට. අපි බලමු මේ පුද්ගලයා කවුද කියන එක. බලන්න.
එහි දෙපස ගෙවල් නොතිබුණ නමුත් කන්ද මුදුනේ විශාල ගොඩනැගිල්ලක් පෙනින. කන්ද මුදුනේ විශාල ගොඩනැගිල්ලක් පෙනුණා. එහි මිනිස්සු නොසිටියහ. ඒ ගොඩනැගිල්ල වටා ගොඩනැගිල්ලෙන් පිටත කවුරුත් හිටියේ නැහැ. පාළු හුදකලා විශාල ගොඩනැගිල්ලක්. ඇතුලේ මිනිස්සු ඉන්නවද කියලා ඇයට පේන්නේ නැහැ. මොකද විශාල තාප්පයක් තියෙනවා. මහලු මිනිහෙක් පමණක් කඳු බෑවුමේ හිඳගෙන ගල මත වියලි තනපත් උලමින් සිටි කෙට්ටු එළදෙනුන් 5 දෙනෙකු දෙස බලාගෙන සිටියේය. ඒ කියන්නේ මේ අර කඳු ගැටේ මුදුනේ තිබුණා විශාල ගොඩනැගිල්ලක් සුදු. ඒ කඳු බෑවුමේ මහලු මිනිසෙක් ශරීරය මේ වැහැරුණු මහලු මිනිසෙක් ඒ කඳු බෑවුමේ හිඳගෙන අර ගල මත කළුගල් තලාව මත වේලුණු තනකොළ උලා කමින් සිටි බොහොම කෙට්ටු එළදෙනුන් 5 දෙනෙකු දෙස බලාගත්තත බලාගෙන හිටියා නිශ්ශබ්දව. හරිද? මහලු මිනිසෙක්. එතකොට මේ මහලු මිනිසාව දකින මේ පුංචි මැනිකාට ක්ෂණිකව සිහියට නැගෙන්නේ Tamanගේ පියාව, අප්පුච්චව. මොකද මේ මහලු මිනිසාගේ මේ නිසල්මන්ව බලා හිඳීම අර බැද්දගම මිනිස්සුන්ගේ ශරීර ලක්ෂණයක්. අපි මීට පෙර කතා කළා අර කිසිම වැඩක් පළක් කරන්නේ නැතුව එක දිගට පැය ගාණක් වුණත් ඔහොමම එක නිසල්මන්ව අතපයක්වත් හොල්ලන්නේ නැතුව බලාගෙන ඉන්නවා කියන දේ. එතකොට අන්නේ ස්වභාවයෙන් තමයි මේ මහලු මිනිසත් හිටියේ. නිසල්මන්ව කිසිදු ශරීර චලනයකින් තොරව අර මහලු මිනිසා මේ කෙට්ටු එළදෙනුන් 5 දෙනා දෙස බලාගෙන හිටියා. හරිද? මේ මහලු මිනිසාට අයිති එළදෙනුන් 5 දෙනෙක්. ഘോഷා සහිත කලබල වීදි වලින් තැතිගෙන සිටි. තැතිගෙන කියලා කියන්නේ මේ බිය වෙලා හිටි. එහෙම නැත්නම් තිගැස්මට ලක්ව සිටි පුංචි මැනිකා ජනශූන්‍ය නිශ්චල ස්ථානයකට පැමිණීම ගැන ආනන්දිතව කියලා කියන්නේ සතුටටපත්ව. හරිද? ඒ කියන්නේ අර ഘോഷා සහිත කලබල සහිත වීදි වලින් තිගැස්මට ලක් වෙලා හිටපු බියෙන් තැතිගෙන හිටපු මේ පුංචි මැනිකා අර ජනශූන්‍ය කියලා කියන්නේ ජනතාවගෙන් තොර නිශ්චල ස්ථානයකට පැමිණීම ගැන. ඒ කියන්නේ බොහොම සංසුන් නිසල්මන් ස්ථානයකට පැමිණීම ගැන සන්තෝෂයටපත් වෙලා සැනසීමටපත් වෙලා ඇයත් එතන ඒ කඳු බෑවුමේ ඇන තියාගත්තා. ඇන තියාගෙන හිඳගත්තා. අර බිමට පාත් වෙලා උක්කුටිකයෙන් හිඳ ගැනීම කියලා කියන්නේ නේද? ඇන තියාගෙන හිඳගත්තා. එහි සිටි එළදෙනුන්ගෙන් එකෙක් ඉඳහිට කහින ශබ්දයක් වෙළඳාම්පල පැත්තෙන් යන්තමට ඇසෙන මිනිස් කටහඬත් හැර වෙන කිසිම ශබ්දයක් එහි නොවීය. එතකොට ඉඳහිට මේ එළදෙනුන් 5 දෙනාගෙන් එක එළදෙනෙක් කහින ශබ්දයක් ඒ වගේම වෙළඳාම්පල පැත්තෙන් යාන්තමට ඇහෙන අර මිනිසුන්ගේ ഘോഷාවත් හැරුණකොට වෙන කිසිම ශබ්දයක් ඒ අසලක තිබුණේ නැහැ. එතන බොහොම නිස්කලංක තැනක්. හොඳ සුළඟක් හමනවා. හැබැයි හිරු එළිය වැටෙනවා අවුවයි. පහලින් පොල්ගස් සමූහයක් තියෙනවා. ටිකක් වෙරළ ආශ්‍රිතයිනේ. වෙරළ ආශ්‍රිත නිසා මුහුදු හුළඟ තියෙනවා. තමා ඉදිරියේ තිබුණ විශාල සුදු ගොඩනැගිල්ල දෙස හිසෝසවා ඈ බැලුවාය. බිත්තිවලට හිරු එළිය වැටීමෙන් එය දීප්තිමත්ව බැබලිනි. දැන් මෙන්න මේ කියන කොටස එක්තරා විදිහකින් අපිට සංකේතවත් කරන්නේ මෙන්න මේ තැනින් කතුවරයා සංකේතවත් කරන්නේ පුංචි මැනිකා පැමිණි අරමුණ එහෙම නැත්නම් පුංචි මැනිකා යා යුතු નિયમિત ස්ථානයට පුංචි මැනිකා නොදැනුවත්වම හෝ පැමිණ ඇති බවයි. මේක එක්තරා විදිහකින් ඒක අපට අඟවනවා. ඒ කියන්නේ තමා ඉදිරියේ තිබුණ විශාල සුදු ගොඩනැගිල්ල දෙස ඈ හිසෝසවා බැලුවා. එහෙම හිසෝසවා බලලා ඇය දැක්ක මේ බිත්තිවලට ඉරේලිය වැටිලා අර සුදු පාට බිත්තිනේ. සුදු පාට බිත්තිවලට ඉරේලිය වැටිලා එය දීප්තිමත්ව ඒ තාප්පය සහිත ඒ ගොඩනැගිල්ල දීප්තිමත්ව බබලන හැටි ඇය දකිනවා.
එතකොට අර බිත්තිවලට හිරු එළිය වැටීමෙන්නේ දීප්තිමත්ව බැබලිනි කියන ඒ කොටසින්ම අපිට තේරෙනවා ඇය නොදැනුවත්වම හෝ ඇය පැමිණිලා තියෙන්නේ නිවැරදි ස්ථානයට අහම්බෙන් හෝ ඇය ඇවිල්ලා තියෙන්නේ නිවැරදි ස්ථානයට. බබුන් සිටින හිරගය මෙය විය හැකිදැයි ඈ සැක කළාය. බබුන් ඉන්න හිරගේ මේක වෙන්න පුළුවන් නේද? ඇය සැක කළා. දැන් ඒක අහගන්න එපැයි සහතික වශයෙන්. අන්න හොඳම මිනිස්සෙක් ඉන්නවා ඒ ගැන අහන්නට අර එළදෙනුන් 5 දෙනාට තනකොළ කවමින් සිටින අර මහලු මිනිසා. හාමතේ සිටින එළදෙනුන් 5 දෙනා අතර හිඳගෙන වුන් මහල්ලාද ඈට පෙනි. ඇය දැන් දකිනවා අර මහලු මිනිසාවත් දකිනවා අර එළදෙනුන් 5 දෙනා සමග සිටින. ඔහු දැකීමෙන් ඈට සිහි වූයේ සිලිඳුය. ඔහු එහි නොසැලී හිඳගෙන කඳු පාමුල පොල්ගස් දෙස net හෙලාගත් වනම හුන්නේය. හරියට අර සිලිඳුත් දඩයමක් නැති වෙලාවට ගෙදර ඉස්සරහා ඔහේ යන තියාගෙන තුවක්කුවත් බදාගෙන ඔහේ වාඩි වෙලා හිස් බැල්මෙන් බලාගෙන ඉන්නවා වගේම මේ මහලු පුද්ගලයාත් අර එළදෙනුන්ට තනකොළ කවමින් සිටි මේ ස්ථානයේ බිම ඇන තියාගෙන වාඩි වෙලා කිසි හැලහොල්මනක් නැතිව අර පල්ලෙහා තියෙන පොල්ගස් සමූහය වෙත අපි එකට කියනවා පොල් රුප්පාව කියලා. පොල් රුප්පාව දෙස බලාගෙන හිටියා ඔහේ. ඒ දිහාම බලාගෙන ඉන්නවා නිශ්චලව. පැහැදිලිද? බුලත් හපයක් කපනවා නම් අන්න කට විතරයි වැඩ කරන්නේ. නේ? පැහැදිලිනේ? එතකොට ඔහොමම බලාගෙන හිටියා. රැක බලාගෙන සිටි එළදෙනුන්ගේ මෙන්ම ඔහුගේද වියලී ඇකිලී ගිය සමට යටින් පිහිටි ඉලකෝටු ගණන් කළ හැකි විය. එතකොට එතනින්ම පැහැදිලි පුංචි මැණිකට එතනින්ම පැහැදිලි වෙනවා මේ මහලු මිනිසාත් අපේ වර්ගයේ එකෙක්, අපේ ජාතියේ එකෙක්. ඒ කියන්නේ කැලෑබදව ජීවත් වෙච්ච මිනිස්සෙක් බොහෝ දුරට. නාගරිකව නෙවෙයි. මොකද අර කැලෑබද මිනිසුන්ගේ ශරීරවල තියෙන අර කරගැටි වෙච්ච ස්වභාවය, අර ශරීරය ඒ දාහය නිසා, ඒ වගේම හරිහමං ආහාර පානයක් නැතිව අධික ලෙස වැඩ කිරීම නිසා අර ශරීරය සහ මුලින්ම කෘෂ වෙලා ගිය ස්වභාවය, ඒ වගේම මේ ඇඟේ මස් කලඳක් නැතිව අර ශරීරයේ තියෙන මතු පිටහම ඇටකටු වලට ඇලුණු ස්වභාවය, මේ කියන සියලු ලක්ෂණ බැද්දේගම මිනිසුන්ගේ ශරීර ලක්ෂණ වලට බොහෝ සෙයින් සමානයි. ඒ නිසාම මේ පුංචි මැණිකා අනුමාන කරනවා මේ මහලු මිනිසත් කැලෑවකින් එළියට ආපු පුද්ගලයෙක් විය හැකියි කියන දේ. බලන්න. මෙතන ඒකයි කියන්නේ අර එළදෙනුන්ගේ වගේම මේ මහලු මිනිසාගේ ශරීරය වියලිලා ඇකිලිලා හැමට යටින් ඉලකෝටු කියලා කියන්නේ මේ ඉලෑට ගණන් කරන්නට හැකි තරම් මට්ටමක තිබුණා කියලා කියනවා. කලබලකාරී ආඩම්බර නාගරිකයන් දැකීමෙන් තැතිගත් පුංචි මැණිකාට දි รา පත් මහල්ලාගේ දැකීම දන්නා අඳුනන හිතවතුන්ගේ දැකීමක් මෙන් විය. හරිද? එතකොට මෙන්න මේකත් එක්තරා විදිහකින් අපිට මේ කොටසේ හමුවන උපමාවක්. දැන් සාමාන්‍යයෙන් වයස්ගත ශරීරයේ කෘෂ වුණු මිනිස්සෙක්ව දකින්නට ලැබීම සමහරක් වෙලාවට අප තුල ඇති වෙන්නේ යම්කිසි ආකාරයක අපහසුතාවක්. එහෙම නැත්නම් නොසන්සුන් බවක්. සමහරක් වෙලාවට අපි එතනින් ඉවත් වෙලා යන්න උත්සාහ කරනවා. නේ? වයස්ගත ඒ වගේම බොහොම දුප්පත් මිනිස්සෙක්ව දැක්කොත්. නමුත් මෙතන මේ පුංචි මැණිකා හැම නෙමෙයි, පුංචි මැණිකට සතුටක් ඇති උනේ, පුංචි මැණිකට හිතට සැනසෙල්ලක් ඇති උනේ මේ වයස්ගත මේ මහලු මිනිසාව දැකීමෙන්. හරිද? අර ආඩම්බරකාර නාගරිකයන් දැකීමෙන් තැතිගෙන හිටපු මේ පුංචි මැණිකට මේ දි รา පත් වෙච්ච මේ මහලු මිනිසාව දැකීම හරියට දන්න අඳුරන කෙනෙක් දැක්කා වගේ. එහෙම ස්වභාවයක් තිබුණා. පැහැදිලිද? තේරුණාද? දැන් අපි කල්පනා කළොත් අපි විදේශ රටකට ගියොත්, විශේෂයෙන්ම විදේශගත වුණොත්, අපි වෙන රටකට ගියොත් අපිට එහෙදි සිංහල වචනයක් කතා කරන මොකක් හරි අපේ කනට වැටුණොත්
සිංහල වචනයක් කතා කරන කවුරු හරි කෙනෙක් අපිට නිකන් ඇහැට ගැටුනොත් අපි ටක් ගාලා ඒ කෙනත් එක්ක කතා බහ කරලා ඒ කෙනාව අඳුර ගන්නවා. ඊට පස්සේ දැනගන්නවා ලංකාවෙන් ආපු කෙනෙක් මීගමුව පැත්තෙන්, කටුනේරිය පැත්තෙන්, නාත්තන්ඩිය පැත්තෙන්, වෙන්නප්පුව පැත්තෙන් කියලා. ඊට පස්සේ අපිට හරියට සතුටක් දැනෙනවනේ. සමහර කෙනාට අපි ජීවිතේට ඒ පුද්ගලයාව දැකලා නැහැ. නමුත් අපිට යම්කිසි මේ පිටරට කොහේ හරි තැනකදී අපිට එහෙම අහම්බෙන් කාව හරි එහෙම හම්බ වුණොත් අපිට එක්තරා විදිහකින් ලොකු සතුටක් දැනෙනවා, හිතට සැනසීමක් සතුටක් දැනෙනවා. පැහැදින්නේ? එනද එහෙම දෙයක් තියෙනවා. හරිද? අන්න ඒ වගේ තමයි. නේ? නන්නාඳුනන පිටරටක සමහරක් වෙලාවට අපට තේරෙනවා හුදකලා ස්වභාවය. සමහර විට. ඒතර මේ බඳු අවස්ථාවකදී අපට එකවර අපිට මගට මුණ ගැහුනොත් සිංහල වචනයක් දෙකක් කතා කරන මිනිස්සෙක් එහෙම නැත්නම් කළු කොණ්ඩේ තියෙන මේ අපේ හැම තියෙන අපේ තාලෙට අඳින අපි අනුමාන කරනවා ලංකාවේ කෙනෙක් වෙන්න පුළුවන්. කතා කරනකොට අන්න පටපට ගාලා එයත් සිංහල කතා කරනකොට අන්න අපිට ඇති වෙනනේ පොඩි හිතට සැනසීමක්. ආන් ඒ වගේ තමයි. සමහර විට. ඒතර මේ පුංචි මැණිකටත් අර මේ දි รา පත් මහලු මිනිසාව දැක්කාම හිතට සැනසීමක් වුණා. හරියට දන්න අඳුරන හිතවතෙක් දැක්කා වගේ වුණා. මොකද පුංචි මැණිකාට තේරුණා මේ මහලු පුද්ගලයාත් මේ තංගල්ල නගරයේ කෙනෙක් නෙවෙයි. කැලෑබද ගමකින් මේ නගරයට සංක්‍රමණය වෙච්ච කෙනෙක් කියන දේ. මහල්ලාද කැලෑවකින් එළියට ආ කෙනෙකු විය හැකි. දැක්කනේ? මහල්ලාද කැලෑවකින් එළියට ආ කෙනෙකු විය හැකිය. පුංචි මැණිකා මහල්ලා ළඟට ගොස් ඔහු ඉදිරියේ සිටගත්තාය. ඉස්සරහින් ගිහලා හිටගත්තා. අර සිලිඳු වගේම තමයි. සිලිඳුත් ඔය ඔහොම හපුටු බැල්මෙන් ඔහොම බලාගෙන ඉන්නකොට සිලිඳුගේ ඉස්සරහටත් ඇවිල්ලා කවුරු හරි හිටගත්තොත් එimhe සමහර කරට සිලිඳුට පේන්නේ නැහැ. සමහර කරට මෙහෙම ඇඟට අත තියලා ඔහොම කරලා ඔහොම තල්ලු කරලා කතා කරන්න ඕනේ. එක්ක කීපවරක් කතා කරන්න ඕනේ. අර මේ මහලු පුද්ගලයාගේ තේ ස්වභාවය තිබුණා. ඔහේ බලාගත්තත බලාගෙන ඉන්නවා. ඒතර අර පුංචි මැණිකා මේ මහලු පුද්ගලයා ඉස්සරහින් ගිහිලා හිටගත්තාම මහලු පුද්ගලයා ඇය දෙස මෙහෙම එකපාරක් බැලුවා. බලලා ආපහු මේ පොල්ගස් දිහා බලාගෙන ඉන්න නැවත පටන් ගත්තා. එකපාරක් මෙහෙම ඔලුව උස්සලා බැලුවා විතරයි. දැන් අපි නම් අපි ගාවට කෙනෙක් ඇවිල්ලා හිටගත්තා අපිට අපි අහනවා නේ මොකද්ද වෙන්න ඕනේ මොනවද ප්‍රශ්නේ එහෙම කියලා අපි අහනවනේ. දැක්ක නොදැක්ක වගේ ඉන්නේ නැහනේ. නමුත් මේ මහලු පුද්ගලයා අර ඔහොම බැලුවා. බලලා අර ආපහු අර පොල්ගස් දිහා බැලුවා. ඒ කියන්නේ ඒක මේ කියන්නේ ඒ මහා වයස්ගත වෙනකොට අර අපි කියනවානේ අපි දැනගත්තානේ මේ බැද්දේ මේ කලින් ඒ වයස්ගත වෙනකොට මේ මිනිසුන්ගේ ස්වභාවයේ ඒ තත්වයට පත් වෙනවයි කියලා. නේ පැහැදිලි හරියට යන්ත්‍ර සූත්‍ර වැඩ කරනවා වගේ තමයි වැඩ කරන්නේ. කරන වැඩත් අර මේ හිතකින් හිතලා කරනවා නෙවෙයි. මේ අන්න ඒ වගේනේ. පැහැදිලිනේ. එතකොට බලන්න. මහල්ලා වරක් ඈදෙස නෙත්හෙලා බැලුවේ. පල් වතුරක මුහුණත වැසී තිබෙන පටලයකට සමාන පැහැ ඇති පටලයකින් ඔහුගේ දෙනත වැසී තිබින. එතකොට මේකත් අපිට උපමාවක් හැටියට ගන්න පුළුවන්. මොකද කියන්නේ අර පල් වතුරක මුහුණත වැහිලා තිබෙන අර පටලයකට සමාන පැහැය තියෙන පටලයකින් මේ මිනිස්සයාගේ ඇස් දෙකත් වැහිලා තිබුණා නිකන් ලා අලු පාටට. ඇහි සුද දැන් ඇහි සුද සාමාන්‍යයෙන් ඔයාලගේ ආච්චිලා සියලට ඇති වෙනකොට ඒකට ශල්‍ය කර්මයක් කරහා ඒ ඇසේ සුද ඉවත් කිරීම කරනවනේ අද කාලේ. නමුත් ඉස්සර ඒ තත්ත්වය එහෙම දියුණුවට තිබුණේ නැහනේ. ගම්වල මිනිසුන්ගේ ජීවිතේට ඒ දේ නැහනේ. එතකොට අර ඇසේ සුද වර්ධනය වීමත් එක්ක අර ඇහි ඉස්සරහින් නිකන් පටලයක් වගේ බැඳෙනවා. තේරෙනවද? දෙනෙත අන්ධ වෙන්නේ කාලයක් යනකොට. නමුත් අර ඇසේ ඉස්සරහින් යම් පටලයක් බැඳෙනවා නිකන් අලු පාටට හුරු. එතකොට ඒක තමයි මෙතන මේ කියලා තියෙන්නේ. පල් වතුරක මුහුණත වැසී තිබෙන පටලයකට සමාන පැහැ ඇති පටලයකින් ඔහුගේ දෙනත වැසී තිබෙන. දැන් බලන්න ගන්නෙත් අර කැලෑබද උපමාන. කැලෑවේ සමහරක් වෙලාවට දිය කඩਿති වතුර වලවල් මහා නියඟට අහු වෙලා ඒ වතුර පල් වෙනවා. දිය වලවල් වල තියෙන ගල් වලවල් වල දිය වලවල් වල තියෙන වතුර පල් වෙනවා. ගලාගෙන ගිය මේ ඔය පාරවල් සමහර වෙලාවට තැන් තැන් වලින් හිඳිලා තැන් තැන් වල වතුර වලවල් ඉතුරු වෙලා ඒ වතුර වලවල්
පල් වෙනවා. පල් වුණාම සමහරක් වෙලාවට අර ගස්වල ගෙඩි අරවා මේවා වැටිලා විවිධ මේ පල් පාට හිටිනවා. ඒ කියන්නේ පල් වතුරවල විවිධ පාටවල් හිටිනවා. සමහරක් ඒවා නිකන් රතු පාටට හුරුවට මේ පාසි බැඳෙනවා. සමහරක් ඒවා නිකන් අලු පාටට හුරුවට පාසි බැඳෙනවා. එතකොට අර වතුර ජලතලය මත පාසි බැඳෙනවා. පටලයක් බැඳෙනවා. අර වතුර හිඳෙනකොට වතුර පල් වෙනකොට අර වතුර වලට උඩින් නිකන් පාසි එහෙම නැත්නම් මේ පටලයක් බැඳෙනවා. ඒක තමයි ඔය කියන්නේ. බලන්න මේ ගන්නෙත් අර කැලෑවල අර වතුර වලවල් වල දකින්නට ලැබෙන අර මතු පිට මේ බැඳෙන අර පාසි එහෙම නැත්නම් පටලය තමයි ඔය කියන්නේ. පල් වතුරක මුහුණත වැසී තිබෙන පටලයකට සමාන පැහැ ඇති පටලයකින් ඔහුගේ දෙනත වැසී තිබින. ඔහු නැවත පොල් අරඹ දෙසටම බැල්ම යොමු කොට නිශ්චලව උන්නේය. පොල් අරඹ. පොල් අරඹ. අරඹ කියලා කියන්නේ සමූහය. පොල් අරඹ කියලා කියන්නේ පොල්ගස් සමූහය. රුප්පාව. පොල් රුප්පාව කියලා කියන්නේ පොල් රුප්පාව. පොල් අරඹ කියලා කියන්නේ පොල්ගස් සමූහය කියන අදහස. පැහැදිලිද? පොල්ගස් සමූහය කියන අදහස. දැන් උදාහරණයක් ඇටියට මේ මොරටුවේ තියෙනවා ගමක් පුවක් කරඹ කියලා. පුවක් කරඹ. පුවක් කරඹ කියලා තියෙනවා. එතකොට පුවක් අරඹ ඒ කියන්නේ පුවක් ගස් සමූහයක් තිබුණු ප්‍රදේශය පුවක් අරඹ පුවක් කරඹ බවට පත් වෙලා තියෙනවා. තේනද? එතකොට අරඹ කියලා කියන්නේ ගස් සමූහයක් එකම ජාතියේ ගස් සමූහයක් තියෙන තැන. අන්න එකයි වැදගත් වෙන්නේ. විවිධ වර්ගයේ ගස් සමූහ නෙමෙයි. එහෙ නැති එක කැලෑවක් වෙනවනේ. නමුත් එකම වර්ගයේ ගස් සමූහයක් එක තැන තියෙනවා නම් අන්න ඒකට අපි කියනවා අරඹක් කියලා. එතකොට මේ පොල් අරඹ, පුවක් අරඹ ඔය වචන හැදෙන්නේ එතනින්. පැහැදින්නේ. එතකොට පොල් අරඹ කියන්නේ ඒ වගේ අර පොල් ගස් සමූහයක් එක තැන මේ තියෙන තැනක්. එතකොට මේ පොල් අරඹ දෙසටම බැල්ම යොමු කොට නිශ්චලව හුන්නේය. නේ නිශ්චලව සිටියා. සීයේ අර පේන්නේ හිරගෙදරද? හිරු රැසින් උද්දීප්ත නේ උජ්වලිත එහෙම නැත්නම් උද්දීප්ත දීප්ත කියලා කියන්නේ බබලන උද්දීප්ත කියලා කියන්නේ හොඳින් බබලන ලියා ගන්න සියලු දෙනාම නේද? හිරු රැසින් උද්දීප්ත ඒ කියන්නේ දීප්ත කියලා කියන්නේ බබලන උද්දීප්ත කියලා කියන්නේ හොඳින් බබලන හිරු රැසින් හොඳින් බබලන මහ ගොඩනැගිල්ල පළමු වරට දැක බලන්නකු මෙන් එදෙස සෙමින් නෙත්හෙලා බැලූ මහල්ලා පුංචි මැනිකා දෙසට හැරුණේය. දැන් මේ පුංචි මැනිකා අහනවා සීයේ අර පේන්නේ හිරගෙදරද? කන්ද මුදුනේ නේ කුඩා කඳු ගැටයක්. එතකොට මේ හිරු රැසින් ඉතා හොඳින් බබලන මේ ගොඩනැගිල්ල දිහා ජීවිතේ පළවෙනි වතාවට හැරිලා බලන කෙනෙක් වගේ මේ මහලු මිනිසා හැරිලා බලලා නැවත පුංචි මැනිකා දිහාට හැරිලා මෙන්න මෙහෙම අහනවා. මෙතින් මෙහෙම ඔහොම ඇරිලා ඔව් ඇයි නේ පැහැදින්නේ බලන්න බොහොම බොල් කටහඬින් අහනවා. පුංචි මැනිකා දෙසට හැරිලා අර එකපාරට ඒ කියන්නේ ජීවිතේ පළවෙනි වතාවට හැරිලා බලනවා වගේ අර මොකද මහලු මිනිසාට පිටිපස්සෙන්නේ අර කන්ද මත ඒ ගොඩනැගිල්ල තියෙන්නේ. එතකොට ඒ පැත්ත හැරිලා බලලා ආපහු පුංචි මැනිකා දිහාට හැරිලා අහනවා ඔව් ඇයි නේ බොල් මැරෑන්ඩි කටහඬකින් මැරෑන්ඩි කියන එක සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරනවා බැරැන්ඩි කියලානේ. බැරැන්ඩි කියන වචනේ පාවිච්චි කරන බැරෑන්ඩි කටහඬකින් මේ බොල් මැරෑන්ඩි එහෙම නැත්නම් මේ බැරැන්ඩි කියලා කියන එහෙම නැත්නම් ගොරෝසු කියලා කියන්නේ නේ බොල් ගොරෝසු කටහඬකින් ඇසීය. මගේ මිනිහා ඒක ඇතුලේ වෙන්න පුළුවන්. හිරගෙදර උස සුදු බිත්තිය දෙස බලමින් පුංචි මැනිකා කීවාය. එහෙනම් ඇවිල්ලා තියෙන පුංචි මැනිකා හරි තැනටයි. එතකොට පුංචි මැනිකා මෙන්න කියනවා නෙවෙයි කියාගෙන යනවා. පැහැදිලිද? තේරුණාද? ඔව් ගොරහැඬි කියලා කියන්නේත් ඒකම තමයි. මැරෑන්ඩි කියලා කියන්නේ ගොරහැඬි නේ බැරැන්ඩි ගොරහැඬි මේ කටහඬකින් තමයි ඇසුවේ. එතකොට බලන්න පුංචි මැනිකා
ඔගොල්ලෝ කල්පනා කරන්න බැද්දේගම ඉඳන් කඹුරු පිටියට ආව, කඹුරු පිටියේ ඉඳන් තංගල්ලට ආව. ඇය පැමිණි අපි හිතමුකෝ ඇයට එන්නට දවස් 2-3ක් ගත වුණා කියලා. ඇය පැමිණි ඒ දවස් 2-3 පුරා ඇය කිසි කෙනෙක් එක්ක කිසි වචනයක් කතා කළේ නැහැ. කිසි කෙනෙක් එක්ක කිසි වචනයක් කතා කළේ නැහැ අවමතරමේ දවස් 2-3ක් පුරා. ඇය බැද්දේගම සිට තංගල්ලට එනතෙක් කතා කළේ නැහැ. ඇය කතා කරපු ඒ කියන්නේ බැද්දේගම ඉඳන් තංගල්ල වෙනකන් ඇවිල්ලා ඇය කතා කරපු පළවෙනිම මිනිස්සයා මේ කෙනා. පැහැදිලිද? ඒ නිසා ඇය තමන්ගේ හිතේ තියෙන වේදනාව ඒ වගේම මේ තමන්ගේ හිතේ තියෙන අදහස් එකවර ඇය මේ මහලු මිනිසා ඉදිරියේ දිගහරිනවා. ඇයට වෙච්ච අසාධාරණේ, ඇගේ ස්වාමියාට වෙච්ච අසාධාරණේ මේ සියල්ල ඇය එක දිගට කියාගෙන යනවා හරියට වක්කඩේ කැඩුවා වගේ. මොකද මේ තරම්වත් ඇයට කතා කරන්න අඩුම තරමේ ගමේ කෙනෙක්වත් නැහැ. මොකද කර්ලිනා හාමි පවා ඉතා වයසයි. කර්ලිනා හාමි සමගත් ඇය වචනයක්වත් කතාබස් කරන්නේ. හරිද? එතකොට මේ පුංචි මැනිකා එක දිගට කියාගෙන යනවා. බලන්න. මගේ මිනිහා ඒක ඇතුලේ වෙන්න පුළුවන්. හිරගෙදර උස සුදු බිත්තිය දෙස බලමින් පුංචි මැනිකා කීවාය. එයා මේ හිරගෙදර එව්වා. මාස ගණනකට ඉස්සර. ඒක බොරු නඩුවක්. එයා මාස 6කට හිරේට නියම වුණා. දැන් මාස 6 පහුවෙලා. ඒත් එයා ගමට ආවෙනේ. මම මේ බොහොම දුර ඉඳලායි ආවේ. මට බොහොම මහන්සියි සීයේ. මම බොහොම කරදර විඳගෙන ආවේ එයා සොයන්න. එයා මේක ඇතුලේ ඇති. මහල්ලාගේ දෙනෙත යලිත් පොල් අරඹ දෙසටම යොමු විය. ඔහු හැල හොල්මනක් නැතිව සිටියේ. දැන් අපේ ඉස්සරහට ඇවිල්ලා මෙහෙම දෙයක් කියනකොට ඉතින් අපි නම් අහනවනේ ඇත්තද ඒක තමයි නේද ඌ ආවේ නෑ ඔව් අනිවාර්යයෙන්ම මේක හිරගෙදර තමයි මේ මොනේකටත් ගිහිල්ලා අහන්න මමත් එන්නම් ඕන්නම් කමන්නේ මේ හරක් ටික මෙතන ඉඳපු දෙන් එළදෙන්නු ටික කමක් නෑ අපි ගිහිල්ලා අහමු මොකක් හරි කතා කරලා බලන්න පුළුවන් නේද ඒක තමයි නේද ඌ ඉන්න පුළුවන් ඌ අනිවාර්යයෙන්ම අපි දැන් අපි සමහරකට එහෙම ක්‍රියාත්මක වෙනවා වෙන්න පුළුවන්. නමුත් දැන් මේ මහලු මිනිසා මේකට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? මහලු මිනිසා ගණන්වත් ගත්තේ නැහැ. ඇයි ගණන්වත් ගත්තේ නැහැ? මහලු මිනිසා කියන්න ගන්නවා වෙනම කතාවක්. දැන් හරිනම් කියනනේ ඒක තමයි යෝ නේද හිරගෙදරින් අහන්න ඕ අනිවාර්යෙන්ම ඕ දුව ඔයා ගිහිල්ලා එහෙමනොත් හිරගෙදරින් අහන්න එහෙම කියලා හරි කියනවනේ. මහලු මිනිහා එහෙමවත් නෑ. එකම එකයි කියන්නේ වැඩක් නෑ. උඹ ආපහු ගමට ඵලයක්. මොකද්ද කියන්නේ? වැඩක් නෑ. උඹ ආපහු ගමට ඵලයක්. පුදුම කතාවක් නේ කියන්නේ. මෙච්චර මේ බැද්දේ ගමේ ඉඳන් කඹුරු පිටියට ඇවිල්ලා කඹුරු පිටියේ ඉඳන් මෙච්චර දුරක් තංගල්ලට ඇවිල්ලා මේ හිරගෙදර පෙනිපෙනි මේ නාකියා කියන දේ අහලා ගමට යන්නේ හරි බොහොම ස්තුතියි එහෙම කියලා කන්ද පල්ලෙහා බැහැගෙන ආපහු අනිත් පැත්තට හැරිලා ගමට යන්න පුංචි මැනිකා එහෙම සූදානම් නැහැ. නමුත් මේ මහලු මිනිසා පුන පුනා කියනවා වැඩක් නෑ උඹ ඵලයන් ගමට. උඹ ඵලයන් ගමට. ඇයි මේ මහලු මිනිසා මෙහෙම කියන්නේ? ඒකට හේතුවක් තියෙනවා. අපි බලමු මොකක්ද ඒ හේතුව කියලා. මහල්ලා විස්තර කරනවානේ මේ පුංචි මැනිකා ඒකත් අපි පැහැදිලි කරගමු. මේ මගේ මිනිහා ඒක ඇතුලේ වෙන්න පුළුවන්. මේ එයාව මේ හිරගෙදරට එව්වා මාස ගණනකට ඉස්සර. ඒක බොරු නඩුවක්. එයා මාස 6කට හිරේට නියම වුණා. දැන් මාස 6 පහුවෙලා. ඒත් එයා ගමට ආවේ නෑ. මම බොහොම දුර ඉඳලා ආවේ. මට බොහොම මහන්සි. මම බොහොම දුක් කරදර විඳගෙන ආවේ ආව හොයාගන්න. එයා මේක ඇතුලේ ඇත්. සියල්ල පුංචි මැනිකා මේ මහලු මිනිසා ඉදිරියේ කියනවා. නමුත් මහලු මිනිසා ඒක එච්චර කනකට ගන්නේ නෑ. ඇයි හේතුව? මහලු මිනිසාට මෙවැනිම කතා මේ හා සමානම කතා මහලු මිනිසා මෙතනම ඉඳගෙන
බොහෝ කලක සිට අහලා තියෙනවා. බොහෝ කලක සිට අහලා තියෙනවා. ඔබ හිතනවාද දරුවනේ මේ එකම එක තැනැත්තියයි මේ විදිහට හිරගෙදර හිටපු ඉන්න තමන්ගේ ස්වාමියාව සොයාගෙන තමන්ගේ පුතාව හොයාගෙන ආපු එකම එක තැනැත්තා හෝ තැනැත්තිය පුංචි මැනිකා පමණයි කියලා ඔයාලා හිතනවද? නැහැ. තවත් මෙවැනිම වූ කතන්දර අරගෙන මෙවැනිම වූ කතා හෙළිදරව් කරමින් තමන්ගේ දුක් ගැනවිලි පවසමින් මේ මහලු සීයත් එක්ක මීට පෙර හිටම සෑහෙන දෙනෙක් මෙතනට ඇවිල්ලා ගිහිල්ලා තියෙනවා. ඇවිල්ලා ගිහිල්ලා තියෙනවා. මේ මහලු මිනිසා දිනපතා මෙතනට එනවා මේ එළදෙනුන්ට තනකොළ කවන්න. මේ මහලු මිනිසාට මෙවැනි කතා මේ පුංචි මැනිකා වගේ මෙවැනි කතා කිව්වා වගේ කතා අහලා හොඳ හැටි පුරුදුයි. එක්ක තමන්ගේ ස්වාමියාව සොයාගෙන තමන්ගේ පුතාව හොයාගෙන තමන්ගේ ඥාතියෙකු සොයාගෙන මේ හිරගෙදරට එන අය අනන්තයි. මහලු මිනිසාට ඇවිල්ලා ඒ විදිහටම තමන්ගේ දුක් ගැනවිල්ල කියාපු අය අනන්තයි. ඔන්නෝකයි ප්‍රධානතම හේතුව. ඒ වගේම තව හේතුවක් තිබුණා මහලු මිනිසාට උඹ ගමට ඵලයන් ළමයා කියලා කියන්නට. ඊළඟ පිටුවේ බලමු. මහල්ලාගේ දෙනත යලිත් පොල් අරඹ දෙසටම යොමු විය. ඔහු හැලහොල්මනක් කියලා කෙනෙක් කිසිම සෙලවීමක් ශබ්ද නැගීමක් කිසි දෙයක් නැතුව ටික වෙලාවක් හිටියා. සද්ද බද්ද නැතුව. කිසිදු සෙලවීමකින් තොරව කිසිදු ශබ්ද නැගීමකින් තොරව පෙරලා අහනවා ප්‍රශ්නයක් මේ මහලු මිනිසා මේ පුංචි මැනිකගෙන්. උඹේ ගම කොහෙද ළමයා? මං ආවේ බැද්දේ ගම ඉඳලා. බැද්දේ ගම. ඔව් මන් දන්නවා. බොහෝම ඉස්සර සිට දන්නවා ඒ ගම ගැන. මාත් ඒ පැත්තේ තමයි. බැද්දේ ගමටත් එහා මහවෙලගම. උඹ ගමට ඵලයන් ළමයා. ඉතින් මගේ මිනිහසි එයාට මොකද වුනේ? අහනවා උඹේ ගම කොහෙද ළමයා? මං ආවේ බැද්දේ ගම ඉඳලා. බැද්දේ ගම. ඔව් මම දන්නවා. බොහෝම ඉස්සර සිට දන්නවා ඒ ගම ගැන. මාත් ඒ පැත්තේ තමයි අහන්න. එහෙනම් පුංචි මැනිකාගේ අනුමානය හරි. මේ වයසක මිනිසාත් එහෙම නැත්නම් මේ මහලු මිනිසාත් පුංචි මැනිකා හා සමානව සිරිඳුලා බබුන්ලා හා සමානවම කැලෑවෙන් එළියට ආපු මිනිස්සෙක්. බැද්දේ ගමටත් එහා මහවෙලගම. එකම එක දෙයයි කියන්නේ උඹ ගමට ඵලයන් ළමයා. උඹ ගමට ඵලයන්. ඉතින් මගේ මිනිහසි එයාට මොකද උනේ? ඔව් පුංචි මැනිකත් අහනවා දැන් මගේ මිනිස්සයාට මොකද උනේ කියලා මම අහගන්න එපැයි මේ හිරගෙදර. ඊට පස්සේ බලන්න මහලු මිනිසා ඊට දක්වන ප්‍රතිචාරය. මේ සියල්ල සිදුවෙන්නේ බොහෝම හෙමීට. මේ දේවල් සිදුවෙන්නේ අධිවේගයකින් නෙවෙයි. බලන්නේ ඒ අධිවේගයකින් නෙවෙයි මේක සිදුවෙන්නේ බොහොම හෙමීට මේ අවස්ථාව සිදුවෙන්නේ. බලන්න කතකයාගේ අර ලේඛන රටාවත් ඒ වගේම මේ ඒ වේගයත් දැන් අඩු වෙලා තියෙන්නේ. බලන්න මහල්ලා ඊතා සෙමෙන් හිස හරවා මහ හිරගය දෙස net යොමු කළේය. මේ හෙමීට හිස හරවලා අර මහා හිරගය දෙසට ඇස් යොමු කළා. පැහැදිලිද? හිරු රැස් මහල්ලාගේ මුහුණට කෙලින් වැටින. ඔහුගේ මුහුණ වයසින් හා දිලිඳු කමින් වැහැරි රැලි වැටි ඇකිලී තිබින. ඔන්නෝවා සංකේත. මහල්ලා අර හිරගෙදර දෙස බැලුවා. බලපුවාම අර ඉරේලිය මහල්ලාගේ මූණට කෙලින්ම වැටුණා. ඒක මහල්ලාගේ මූණට පීඩාකාරී දෙයක්. මුහුණට පීඩාකාරී දෙයක්. ඒ මුහුණ වයස නිසාම දුප්පත්කම නිසාම වැහැරිලා ඒ කියන්නේ කෙට්ටු වෙලා කෘෂ වෙලා රැලි වැටිලා ඇකිලිලා තිබුණා. එතකොට වැහැරුණු රැලි වැටුණු ඇකිලුණු
දුප්පත් අසරණ මහලු මුහුණකට අර ඉරේලිය වැටෙන එක දරන්න අමාරුයි. එතකොට එහෙනම් මේ මහලු මිනිසා පවා වේදනාවට පත් කරවන යම් හේතුවක් කතාන්දරයක් මේ මහලු මිනිසාගේ ජීවිතයේ තියෙන. එතකොට මහලු මිනිසා මේ හිරගෙය දෙස බැලීම මහලු මිනිසාට වේදනා ගෙන දෙන්න. ඒ හිරගෙය දෙස බලපු මොහොතේ ඒ මහලු මිනිසාගේ මුහුණට ඉරේලිය වැටීම මහලු මිනිසාගේ මුහුණට පීඩාකාරී බවක් ඇති කරනවා සේම හිරගෙය දෙස බැලීම මහලු මිනිසාගේ හදවතට පීඩාවක් ගෙන දෙන දුකක් ඇති වෙන කාරණයක්. ඒ නිසා මොහු මොකද කළේ? අර ආපහු හිරගේ දෙස බලාගෙන හිටපු ඇස් දෙක හිරගෙයින් අයින් කරලා අර එක එළදෙනක් වෙත යොමු කළා. මොකද ඒ එළදෙන ලෙඩයි, අසනීපයි. ඒ එළදෙන සැරෙන් සැරේට කහිනවා. මේ කැස්ස හංගන්න උත්සාහ කරනවා. නමුත් සැරෙන් සැරේට ඒ කැස්ස එනවා. ඒ නිසා ඒ එළදෙන කහිනවා. බලන්න. ඔහුගේ දෙනෙත් හිරගෙයින් එළදෙනක කරා යොමු විය. එළදෙන ඇස් නෙරවා හිස දික් කරගෙන නිශ්චලව සිට තදින් කහින්නට පටන් ගති. නේ ඔහුගේ දෙනෙත් හිරගෙයින් එළදෙන කරා යොමු වුණා. ඒ එළදෙන ඇස් නෙරවා කියලා කියන්නේ ඇස් දෙක මෙහෙම ලොකු කරලා නේ. ඇස් දෙක ලොකු කරලා. හරිද? ඇස් නෙරවා හිස දික් කරගෙන දැන් එළදෙනක් එහෙම නැත්නම් හරකෙක් ගවයෙක් කහින්නේ බෙල්ල මෙහෙම පල්ලෙහාට දික් කරලා. බෙල්ල පාත් කරලා මෙහෙම ඔන්නෝම අර ඔළුව අර පොළවට සමාන්තරව තියලා කහින්නේ. දැකලා ඇති සමහරක් විට මේ එළදෙනුන් හරකුන් කහින්නේ බෙල්ල පාත් කරලා ඔළුව අර පොළවට සමාන්තරව මෙන්න මෙහෙම තියාගෙන කහින්නේ. බෙල්ල පාත් කරලා. බෙල්ල පහතට තියලා. අනේ මේ ඒකයි මේ කියන්නේ එළදෙන හිස ඇස් නෙරවා. ඇස් දෙක මෙහෙම ලොකු කරලා නේ. බෙල්ල දිගු කරගෙන නිශ්චලව සිට ටික වෙලා කොහොම නිශ්චල වෙන්නව. එයා තදින් කහින්නට පටන් ගන්නවා. එතකොට ඒ තදින් කහිනකොට ඒ එළදෙනගේ ස්වභාවය මෙතන කියනවා. බලන්න. ඒ කැස්ස එළදෙනට වේදනාවක්. හරිද? කතරම් යටපත් කරගන්න හැවිද්දත් සැරෙන් සැරේට ඒ එළදෙනට ඒ කැස්ස එනවා. පැහැදිලිද? එතකොට මෙතන කියනවා දෑල හකුලවාගෙන ඈ කැස්සේ ඊතා වේදනාවෙන්. දෑල කියන වචනය මෙතන යොදලා තියෙනවා. මතක තියාගන්න මේ වචනය නිවැරදි අදහස අපි විමසා බැලිය යුතුයි. මොකද හේතුව සමහරක් වෙලාවට මේ වචනය පිළිබඳව වැරදි අර්ථකථන අපට දක්නට ලැබෙනවා. ඒකට එක හේතුවක් තමයි 2015 බස්නාහිර පළාත් පේපර් එකේ මේ ප්‍රශ්නයක් අහලා තිබුණා මගේ මතකයේ හැටියට. ඔය කියන කොටස දාලා ඔය කියන කොටස උපුටා ගැනීමක් හැටියට දීලා ඔය දෑල කියන වචනයට සහ තොළු ගාන්නට වන කියන වචනයට ඉර ගහලා අහලා තිබුණා ඒකේ තේරුම. එතකොට මේ පිළිතුරු පත්‍රයේ එහෙම නැත්නම් මාකින් ස්කීම් එකේ පිළිතුරු පත්‍රයේ ඒක වැරදියට දීලා තිබුණා දෑල කියන එකට හකු දෙක කියලා. ඒක බරපතල වරදක්. එතකොට අන්නේ බරපතල වරද අනුව යමින් සමහර වෙලාවට ඇතැම් ගුරු මහත්මීන් මේ දෑල කියන එක දරුවන්ට උගන්වනවා මේ හකු දෙක කියලා. ඒක වැරදි. හරිද? ඒක වැරදි අදහසක්. මම පැහැදිලි කරලා දෙන්නම් ඒක කොහොමද නිවැරදි වෙන්නේ ඕනේ කියන දේ. මොකද මේ වගේ වචනයක් පිළිබඳ සැකයක් එනවා නම් අපි මුල් කෘතිය බලන්නට ඕන. හරිද? මුල් කෘතිය බලන්නට ඕන. හරිද? එතකොට මේ මුල් කෘතියේ මේ යොදලා තියෙන්නේ මොන වචනේද? ඒකේ තේරුම මොකද්ද? ඔන්න ඔය කියන අදහස. ඔය වැරද්ද සිද්ධ වුණේ අර 2015 අර බස්නාහිර පළාත් ප්‍රශ්න පත්‍රයේ සිංහල ප්‍රශ්න පත්‍රයේ 10 ශ්‍රේණිය 3 වන වාර ඒකෙදි ඔය දීලා තිබුණ ඔය ප්‍රශ්නේ උත්තර පත්‍රයේ හැටියට දීලා තිබුණේ දෑල කියලා කියන්නේ මේ හකු දෙක කියලා. ඒක වැරදි. දෑල කියන වචනය අර්ථ කිහිපයක යෙදෙනවා. ඒක පළවෙනියෙන් මතක තියාගන්න. දෑල කියන වචනේ අර්ථ කිහිපයක යෙදෙනවා. උදාහරණයක් හැටියට අපි ගත්තොත් මේ මහා සිංහල ශබ්දකෝෂය ඒ කියන්නේ හරිශ්චන්ද්‍ර විජේතුංග මහත්තයාගේ මහා සිංහල ශබ්දකෝෂයේ දෑල කියන එකට අර්ථ දෙකක් දෙනවා. ඒ තමයි දේ ඇලය දෙපැත්ත එහෙම නැත්නම් ඒ කියන උභය පාර්ශවය දෙපැත්ත කියන අදහස ගෙන දෙනවා. දේ ඇලය ඒ වගේම ශරීරයේ ඇලපත් දෙක
ශරීරයේ ඇලපත් දෙක. ඔන්නේ ශරීරයේ ඇලපත් දෙක කියන එක තමයි අපිට මෙතන දෑල කියලා කියන එකට මෙතන ගන්න තියෙන අර්ථය. ශරීරයේ ඇලපත් දෙක. කොහෙද මේ ඇලපත තියෙන්නේ? ඇලපත තියෙන්නේ මේ අපේ ඉලෑට කූඩුව තියෙනවනේ. මේ ඉලෑට කූඩුවෙන් පහළට ඉලෑට කූඩුව තියෙන සීමාව තියෙනවනේ. ඒ ඉලෑට කූඩුව තියෙන සීමාවෙන් පල්ලෙහා තියෙන මේ උදරයේ දෙපස නේ අන්න එතන තමයි දෑල කියලා කියන්නේ. ඒ කියන්නේ ඇලපත් දෙක. ඇලපත කියන්නේ අන්න එතන. දෙපැත්තේ. පැහැදිලිද? ඇලපත කියන්නේ අර ඉලෑට කූඩුවෙන් පහළට තියෙන පැති දෙක දෙපැත්ත. හරිද? මෙතන කියවෙන්නේ අන්න ඒක. ඒ නැතත් සාමාන්‍යයෙන් දෑල කියන පදේ එන්නේ දෙඇල. දෙඇල කියලා කියන්නේ මේ දෙපැත්ත කියන අදහස. හරිද? දැන් අපිට දකින්නට ලැබෙනවා මේ මහගමසේකරයන්ගේ තියෙන ගීතයක් තියෙනවා නුඹේ නමින් සෑය බඳිමි කියලා කියන ගීතයේ තියෙනවා දෑල දෑත ස්වර්ණදාම තාල හඬට සැලෙනලී. දෑල දෑත ස්වර්ණදාම තාල හඬට සැලෙනලියේ කියනකොට එතන දෑල කියලා කියන්නේ මේ අත් දෙක අත දෙපස කියන අදහස. දෑල දෑත මේ දෙපැත්තේ තියෙන අත් දෙක කියන අදහස. ඊළඟට දෑල ළමැද රන් ගෝමර රේඛා නේ ඒත් ඔය මහගමසේකරයන්ගේ කවි පන්තියක් තියෙනවා පසුව ගීතයක් බවට පත් වෙච්ච ඒ ගීතයේත් ඔය දෑල ළමැද රන් ගෝමර රේඛා. දෑල ළමැද කියලා කියන්නේ මේ පපුව දෙපැත්තේ නේ පපු දෙපැත්තේ කියන අදහස. දෑල ළමැද කියන අදහස. ඊට පස්සේ ඔය දෑල දොඩමළුවේ සුවඳ බැරුවායින්ට රත්නශ්‍රී විජේසිංහ කවියාගේ වස්සානේ කවි පන්ති අපේ සාහිත්‍ය සංග්‍රහයේ අවසානයේට තියෙන ඔය දෑල දොඩමළුවේ කියලා කියන්නේ ඔයේ දෙපස ඉවුරු දෙක. දෑල. එතන දෑල කියලා කියන්නේ ඉවුරු දෙක. ඉවුරු දෙපැත්ත. නේ? ඔයේ ඉවුරු දෙපැත්ත හුලන්දා ඔයේ ඉවුරු දෙපස කියන අදහස. එතකොට නන්දා මාලිනිය ගායනා කරන දුහුළු මලක් චිත්‍රපටයේ තියෙන ගීතය මේ දෑල විදාහල දෑත මගේ ඔබටත් ඔහුටත් උරුමයි. දෑල විදාහල දෑත මගේ. දෑල කියලා කියන්නේ දෙපැත්ත. දෙපැත්තට විහිදපු අත් දෙක ඔහුටත් ඔබටත් උරුමයි. නේ? ඔබටත් ඔහුටත් උරුමයි. තුන් කොන් ප්‍රේමයක් ගැන කියන්නේ. එතකොට ඒ ගැන අපි කලබල වෙන්න ඕනේ නැහැ. උදාහරණය පමණයි ගත්තේ. එතකොට ඔය දෑල කියන වචනේ ගොඩක් වෙලාට යෙදෙන්නේ ඔය දෙපස කියන අදහස. එතකොට මුල් කතුවරයා ලෙනාඩ් වුල්ෆ් එතනද මුල් කතුවරයා මේ පාඨය ඇය පිළිබඳව ඒ කියන්නේ මේ ඈ කියලා කියන්නේ මේ එළදෙන පිළිබඳව අනේ එළදෙන පිළිබඳව කියන මේ කොටසේ දක්වන්නේ strained her flanks කියන වචනේ strained her flanks 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 කියලා කියන්නේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය මේ ගවයෙකුගේ ශරීරය ගත්තොත් ඒ ගවයාගේ ශරීරයේ ෆ්ලැන්ක්ස් කියලා කියන්නේ විශේෂයෙන්ම මේ අර පපු ප්‍රදේශයෙන් යටි ප්‍රදේශය බඩම නෙමෙයි. එනවාද ෆ්ලැන්ක්ස් කියලා කියන්නේ අර මේ ඉලෑට කූඩුවෙන් පහළ ප්‍රදේශය. අනේ ෆ්ලැන්ක්ස් කියන වචනේ ඔයගොල්ලෝ බලන්න. එතකොට ෆ්ලැන්ක්ස් කියන වචනේ තමයි මේ මොනවාද ලෙනාඩ් වුල්ෆ් මෙතන යොදලා තියෙන්නේ. ෆ්ලැන්ක්ස් කියන වචනේ. හරිද? එතකොට පැති දෙක. හරිද? එතකොට ඒ කියන්නේ අර ඉලෑට කූඩුවෙන් පහළ ප්‍රදේශ. පොඩ්ඩක් පහළ ඉලෑට කූඩු වලින් පහළට. ඒ දෙපැත්ත. එතකොට ඒ මිසක්ක මේ හකු දෙක නෙවෙයි. සම්පූර්ණ වැරද්දක් බව ඔබට පේනවනේ. තේරුණාද? ඒ වැරද සමහර වෙලාවට ඇතම් ගුරුවරුන් පැහැදිලි කරලත් දෙනවා. ඒක වැරදි. දැන් දෑල හකුලුවා කියලා කියන්නේ අර මේ ඉලෑට කූඩුවෙන් පහළ ප්‍රදේශයේ අකුලලා. මොකද කහිනකොට අපි දැකලා තියෙනවා හරකෙක් ගවයෙක්ගේ එළදෙනකදී කහිනකොට මෙන්න මේ හරිය ඇකිලෙනවා නේ ඉලෑට කූඩුවෙන් පහළ මේ උදරය ප්‍රදේශය ඇකිලෙනවානේ නේ ඒක අපි දැකලා තියෙනවානේ නේ පැහැදිලි ඒක තමයි ඔය කියන්නේ හරිද ඒ නිසා ඒක නිවැරදිව ඔබ දැනගන්න එතන දෑල කියන එකට ඔබට ගන්න පුළුවන් විශේෂම දේ තමයි මේ ඇලපත් දෙක හකුලුවාගෙන කියන අදහස ඇලපත කියලා කියන්නේ ඇලපත් දෙක හකුලුවාගෙන කියන අදහස හරිද එතකොට ඇලපත් දෙක දෑල කියන එකට ලියා ගන්න ඇලපත් දෙක කියන්නේ ඉලෑට කූඩුවෙන් පහළ තියෙන පැති දෙක අකුලලා සාමාන්‍යයෙන් ඒ සතා ඒ හරිය තමයි අකුල ගන්නේ කහිනකොට නේ එතකොට දෑල හකුලුවාගෙන
අනේ ඈ කැස්සේ ඊතා වේදනාවේ. එතකොට මේ එළදෙනත් පසුවන්නේ ඊතා වේදනාවකි. මේ මහලු මිනිසා පසුවන්නේත් වේදනාවකි. පුංචි මණිකා පසුවන්නේත් වේදනාවකි. බලන්න. කැස්ස නතර වුණ පසු එළදෙන යමකු සොයමින් මහ පොළව තොළු ගන්නට වන. එළදෙන හොයන එකම දේ මොකද්ද? ජීවිතේ රැකගන්නට තනකොළ ටිකක්. තේනද? එතකොට කැස්ස නතර වුණයින් පස්සේ මේ එළදෙන හරියට කාව හරි හොයනවා වගේ මේ පොළවේ අර Tamanගේ හොම්බ නැත්නම් පොළවේ Tamanගේ කට එහෙට මෙහෙට කරමින් අර තනකොළ උලා කන්නට පටන් ගත්තා. මේ යමකු සොයමින් මහ පොළව තොළු ගන්නට වන. තොළු ගන්නට වන. තොළු ගන්නට වන කියලා කියන්නේ උලා කන්නට පටන් ගත්තාය කියන එක. උලා කන්නට පටන් ගත්තා. ලෙව කන්නට පටන් ගත්තා. නේ? ඒ කියන්නේ අර තනකොළ හොයන්නේ ජීවිතේ ගැට ගහගන්න. එතකොට එළදෙන පසුවන්නේ වේදනාවකි. එළදෙන ඒ කැස්සෙන් පස්සේ මේ මහ පොළොවේ වේලිච්ච තනකොළ ලෙව කන්නට උලා කන්නට පටන් ගත්තා. එතකොට ජීවිතය ගැට ගසා ගැනීම සඳහා පුංචි මණිකා ජීවත් වන්නේත් වේදනාවකින්. පුංචි මණිකා ජීවත් වීම සඳහා කරන අරගලය තුල පුංචි මණිකා මේ බබුන්ව සොයනවා. Tamanගේ ජීවිතයේ ඉදිරිය ගැට ගහ ගන්න. එතකොට එළදෙනත් මේ තනකොළ හොයනවා Tamanගේ ජීවිතයේ ඉදිරිය ගැට ගහ ගන්න. එක්තරා විදිහකින් මෙතන වුණත් මේ එළදෙනගේ හැසිරීම, ඒ වගේම මේ එළදෙනගේ කැස්ස, එළදෙනගේ වේදනාව, ඒ වගේම එළදෙන මේ තනකොළ සොයමින් මහ පොළව තුළු ගෑම, මේ සියල්ල එක්තරා විදිහකින් සංකේතයක් හැටියට අපට සලකන්නට පුළුවන්. පැහැදිලිද? ඒ කියන්නේ මේ එළදෙනගේ දුක්මුසු ඒ ස්වභාවය නේ, දුක්මුසු ස්වභාවය. හරිද? එතකොට මේ එළදෙන මේ හැසිරෙන ආකාරයම තමයි ඉතින් එක්තරා විදිහකින් මේ අසරණ දුප්පත් ජීවිතවලත් ස්වභාවයනේ. හරිද? මහල්ලා තමාටම කියා ගන්නක් මෙන් මෙසේ කීවේය. මහල්ලා ඔන්න කියනවා ඇයි මේ පුංචි මණිකට ගමට ඵලයන් කියලා කියන්නට හේතුව මේ තියෙන්නේ. කවදාවත් මිනිහෙක් කෝකෙන් එළියට එන්නේ නැහැ. කොහොමද මිනිහෙක් කෝක ඇතුලේ ජීවත් වෙන්නේ? හැම තිස්සෙම බිත්ති වලින් වට කරගෙන. මේ ටවුන් වල මිනිස්සුන්ට ඕකේ ගාණක් නැහැ. නමුත් අපි මං හොඳට දන්නවා. මං මහවෙලගම මිනිහෙක්. ඔන්න ඔය අහට කැලේ මැද්දේ ගමක්. අද වුණත් ගමට යන්න මං ලෑස්ති. නමුත් මට වයස වැඩි. මිනිහෙක් නාකි වුණයින් පස්සේ ඒ වයේ ඉඳලා වැඩක් නැහැ. නමුත් උඹ ගමට ඵලයක්. ගමක් අතෑරලා යන්නේක මහා මෝඩකම. ඒ වයේ හැමදාම බඩගින්නේ තමා. මන් දන්නවා. මට මතකයි. ඒ තමන්නේ පැල්පතයි මිදුලයි කැලේ තමන්ට නිදහසේ තියෙනවා. මේවායේ ගෝසාවයි කලබලයි කරදරයි විතරයි. නිම්මාවක් නැතුව ගෙවල්. එතකොට මේ මහලු මිනිසා කියනවා කවදාවත් මිනිහෙක් කෝකෙන් එළියට එන්නේ නැහැ. මොකද්ද මේ ඕක? මේ සිරගෙදර. තංගල්ල සිරගෙදර. එතන ඇයි මෙහෙම කියන්නේ? අද තත්වයක් එසේමද? නෑ, අද තත්වය මීට වඩා වෙනස්. නමුත් අර බ්‍රිතාන්‍ය පාලනයේ යටතේ බොහෝ දුරට ඒ හිරකරුවන්ව යම් ආකාරයකින් නිසි විදිහට හිරකරුවන්ට සැලකීමක් සිදු වුණේ නැහැ. බෝවන ලෙඩ රෝග ක්ෂණිකව පැතිර යනවා. එතකොට බරපතල වැඩ ඒ හිරකරුවන්ගෙන් ගන්නවා. හිරකරුවෝද මිනිස්සුය කියන සංකල්පය ආවේ පසු කාලීනවයි. එතකොට ඒ දෙන ඒ වද වේදනාවලුත් එක්ක ඒ වගේම ඒ හිරගෙදරක ඉන්න සිදුවීම බොහෝ මිනිසුන්ගේ ජීවිත කාලය කෙටි කරන්නට හේතුවක් වුණා. මොකද හේතුව කැලෑබදව ජීවත් වෙච්ච බබුන් වැනි සිලිඳු වැනි මිනිස්සුන්ට අර මහ විශාල තාප්පකින් වට වෙච්ච ගහක් කොළක් දකින්නට නොලැබෙන ගොඩනැගිලි තුල හිර වෙලා තදබද වෙලා ජීවත් වෙන්නට හරි අමාරුයි. ඒ නිසා සාමාන්‍ය වයස් ප්‍රමාණයටත් වඩා අඩු වයසකින් ඒ අය විවිධ රෝගාබාධ වලට ලක් වෙලා මිය පරලොව යනවා. ඒක තමයි ඔය නොකිය කියන්නේ. බලන්න
කවදාවත් මිනිහෙක් ඕකෙන් එළියට එන්නේ නැහැ. කොහොමද මිනිහෙක් ඕක ඇතුලේ ජීවත් වෙන්නේ? හැමතිස්සෙම බිත්ති වලින් වට කරගෙන. මේ ටවුන් වල මිනිස්සුන්ට ඕකේ ගාණක් නැහැ. ඒක ඇත්ත. අද කාලවල අපි මේ ගෙවන ජීවිතත් එක්ක අපිට එළියට පහළියට බහින්නට බැරුව සියලු සංචරණ සීමා සහිතව නිවෙස් වලට වෙලා අප සිටිනවා. නමුත් ඒ වුණාට අතීතයේ කැලෑබදව සාමාන්‍යයෙන් ගම්වල ගැමි පරිසරයේ සිටින ජනතාවකට ගෙවල් දොරවල් අතුලට වෙලා පැය 24ම ජීවත් වෙන්නට බෑ. ඒකයි ඔය කියන්නේ. මේ ටවුන් වල මිනිස්සුන්ට ඕකේ ගාණක් නැහැ. නමුත් මං හොඳට දන්න. දැන් බලන්න ටවුන් වල මිනිස්සුන්ට මේ ටවුන් වල කියන වචනේ මේ මහලු මිනිසා පාවිච්චි කළා. ඒකට හේතුවක් තියෙනවා. මොකද මේ මහලු මිනිසා කැලෑවෙන් එළියට ඇවිල්ලා එහෙම නැත්නම් මහවෙලගම ප්‍රදේශයෙන් මේ තංගල්ල ප්‍රදේශයට ඇවිල්ලා යම් කාලයක් සැලකිය යුතු කාලයක්. ඒ නිසා මේ මහලු මිනිසාට මේ ටවුන් කියන වචනේ මෙතන කියවෙන. බලන්න නේ පැහැදිලිද? එතකොට නමුත් මේ මහලු මිනිසාට මතකයි මේ මහලු මිනිසා ගත කරපු කැලෑබද ජීවිතය. මහවෙලගම ගත කරපු ජීවිතය. ඔහුට හොඳ හැටි මතකයි. බලන්න. නමුත් මං නේද හොඳට දන්න. අපි කියලා මෙතන අදහස් කරන්නේ පුංචි මැණිකත් එහෙම තැනැත්තියක් කැලෑවේ කැලෑබද ගමක ජීවත් වෙච්ච තැනැත්තියක්. ඒ නිසා ඒකයි කියන්නේ නමුත් අපි හොඳට දන්නවා. මං හොඳට දන්නවා. මම මහවෙලගම මිනිහෙක්. ඔන්න ඔය අහට කියලා කියන්නේ ඔන්න ඔය පැත්තට. ඔන්න ඔය පැත්තට කැලේ මැද්දේ ගමක්. අද වුණත් ගමට යන්න මං ලෑස්ති. නේ අද වුණත් මට පුළුවන් නම් මං ගමට යන්න ලෑස්ති. නමුත් යනවා නම් පයින් යන්න වෙන්නේ. නමුත් යන්න බෑ. නේ පැහැදිලිනේ. අනිත් එක මේ එළදෙනුන් 5 දෙනෙකුත් ඉන්නවා. ඉතින් මෙහෙ ඒ කියන්නේ තංගල්ලේ ඔහු නැවතිලා ඇති ඒ වෙනකොට නේ. නමුත් මට වයස වැඩි. මිනිහෙක් නාකි වුණායින් පස්සේ ඒ වගේ ඉඳලා වැඩක් නැහැ. ඒ වගේ කියලා කියන්නේ කැලෑවක. නේ මිනිහෙක් නාකි වුණායින් පස්සේ කැලෑවක ඉඳලා වැඩක් නැහැ. නමුත් උඹ ගමට ඵලයක්. නේ උඹ ගමට ඵලයක්. ගමක් අතෑරලා යන එක මහා මෝඩකමක්. ඒ වගේ හැමදාම බඩගින්නේ තමයි. ඔන්න යථාර්ථයනේ. යථාර්ථය කතුවරයා ඉදිරිපත් කරනවා මේ මහලු මිනිසා හරහා. හැමදාම බඩගින්න තමයි. හැමදාම දුක් කරදර, බඩගින්න, නැති බැරිකම මන් දන්නවා. මට මතකයි. ඒත් Tamanne පැල්පතයි මිදුලයි කැලේ Tamanට නිදහසේ තියෙන. Tamanගේ පැල්පතයි මිදුලයි කැලෑවයි Tamanට නිදහසේ තියෙනවා. නමුත් නාගරිකව ළඟ ගෙවල් කැලෑවක් දකින්න ලැබෙන්නේ කලබලකාරී ස්වභාවය සහ කෑකෝ ගැහිල්ලයි කරදරයි මේ සියල්ල තියෙනවා නගරේ. බලන්න මේවායේ ගෝසාවයි කලබලයි කරදරයි විතරයි. නිම්මාවක් නැතුව ගෙවල්. නිම්මාවක් කියලා කියන්නේ කෙලවරක්. කෙලවරක් නැතුව ගෙවල්. නිම්මාවකින් නැතුව ගෙවල්. නිම්මාවකින් කියලා කියන්නේ කෙලවරක් නැතිව ගෙවල්. නමුත් පුංචි මැණිකා ලේසියෙන් පසුබසින්නට කැමති නැහැ. ඒ නිසා පුංචි මැණිකා කියනවා මේ මහලු මිනිසාට පුංචි මැණිකා එකඟයි. මේ කතාවට පුංචි මැණිකා එකඟයි. නමුත් ඒ වුණාට පුංචි මැණිකා මෙච්චර දුරකතර ගෙවාගෙන ආවේ මේ මහලු මිනිසාගේ කීම අහලා නැවත පෙරලා බැද්දගමට යන්නට නෙවෙයිනේ. ඒ නිසා පුංචි මැණිකා කියනවා ඒත් හිරගෙදරින් අහන්න ඕනේ. ඉස්සර වෙලා මගේ මිනිහා ගැන. ඇයි යා නතර කරගෙන ඉන්නේ? ඔන්න පුංචි මැණිකා කියනවා ඒ වුණාට මම හිරගෙදරින් අහන්න ඕනේනේ මගේ මිනිස්සයා ගැන. එයා වෙයි තාමත් නතර කරගෙන ඉන්නේ කියලා. එතකොට මෙන්න මහලු මිනිසාට කියන්නේ ඒකට උත්තරයක් තියෙනවා. මහලු මිනිසා පෙළෙන මහලු මිනිසාට හිතට හදවතට වේදනාගෙන දෙන ඒ සිදුවීම මහලු මිනිසා ඔන්න දැන් ප්‍රකාශ කරනවා. මහලු මිනිසා එහෙනම් මේ සියල්ල කිව්වේ උඹ ගමට ඵලයන් කියලා කිව්වේ. වැඩක් නැහැ මෙතන ඉඳලා. උඹේ මිනිහා ගැන අහලා වැඩක් නැහැ. නොකිය කිව්වේ මෙන්න මේ හේතුව නිසායි. මෙන්න මහලු මිනිසා එක කියනවා. බලන්න. ඕකට ගිය මිනිහෙක් කවදාවත් එළියට එන්නේ නැහැ. හැබෑටම මන් දන්නේ නැති. මගේ පුතත් ඔය හිරගෙට ගියා. තව අද වෙනකන් ඇහැට දැක්කේ නැහැ. එයාගේ නඩුව ඇහුවේ මේ තංගල්. මගේ අතමිට තිබුණා. ඔක්කොම ඒ නඩුව වෙනුවෙන් වියදම් කළා. පුතා හිරගෙන් නාපහු එනතුරා මම බලාගෙන හිටියා. කිසි දවසක ආවේ නෑ එන්නෙත් නෑ. උඹේ මිනිහටත් ඒකම තමා. දැන් උඹ ආපහු ඵලයන් උඹේ ගමට. ඔන්න
මේ මිනිස්සයා කතා කරලා තියෙන එහෙනම් මෙතෙක් Tamanගේ ජීවිත අත්දැකීමට. පැහැදිලිද? කියනවා ඕකට ගිය මිනිහෙක් කවදාවත් එළියට එන්නේ නැහැ. හැබැයිටම මන් දන්නේ නැහැ. මගේ පුතත් ඔය හිරගෙට ගියා. එහෙනම් මේ මිනිස්සයත් සමහර විට තවමත් මේ පුරුද්දට මේ හිරගය පේන සීමාවට ඇවිල්ලා මේ Tamanගේ මේ කැහැටු කෘෂ එළදෙනුන් 5 දෙනාට තනකොළ කවන්නට මේ හිරගෙදර සීමාවට එන්නෙත් සමහරක් වෙලාවට අර Tamanගේ හදවතේ තියෙන වේදනාව තුනී කරගන්නට විය හැකි. පැහැදිලිද? එතකොට කියනවා මගේ පුතත් ඔය හිරගෙට ගියා. තව අද වෙනකන් ඇහැට දැක්කේ නැහැ. එයාගේ නඩු ඇහුවේ මේ තංගල්ලේ අධිකරණේ. මගේ අතමිට තිබුණා කියලා කියන්නේ ඒ කාලේ සල්ලි තිබුණා අතමිට. ඔක්කොම මේ නඩුව වෙනුවෙන් වියදම් කළා. නේ? නඩුවට වියදම් කරලා නීතිඥ ගාස්තු සහ අනිකුත් දේවල් සඳහා. පුතා හිරගේ ඉන්න ආපසු එන තුරා මම බලාගෙන හිටියා. කිසි දවසක ආවේ නැහැ. එන්නෙත් නැහැ. නේ? ආවේ නැහැ, එන්නෙත් නැහැ කියලා දන්න. උඹේ මිනිහටත් ඒකම තමයි. නේ? උඹේ මිනිහටත් ඒකම තමයි වෙන මොනවා වෙන්නේ. දැන් උඹ ආපහු ඵලයන් උඹේ ගමට. දැන් පුංචි මණිකාට මේක අහනකොට පුංචි මණිකාට දැනෙනවා බබුන්ටත් එහෙනම් ඒ දේම සිදු වෙලා ඇති කියන ඒ අනියත බිය පුංචි මණිකාටත් දැනෙන්නට පටන් ගත්තා. ඒ වගේම පුංචි මණිකා කල්පනා කරනවා අනේ එහෙනම් මම මෙච්චර දුරක් ගෙවාගෙන දුරකතරක් ගෙවාගෙන ආවේ බබුන් තව දුරටත් ජීවතුන් අතර නැහැයි කියලා දැනගන්නද. බලන්න පුංචි මණිකාගේ බඩගින්නට හා තෙහෙට්ටුවටද මහල්ලාගේ කතාවෙන් උපන් සන්තාපයත් දුකත් එකතු විය. ඒ කියන්නේ පුංචි මණිකා කොහොමත් කුසගින්නේ හිටියේ මේ වෙනකොටත්. හරිහමං කෑමක් බීමක් නැතුව. ඒ වගේම තෙහෙට්ටුව පුදුම මහන්සියකින් හිටියේ, වෙහෙසකින් හිටියේ. සෑහෙන දුරක් පයින් ඇවිදන් ඇවිල්ලා. මහල්ලාගේ කතාවෙන් උපන් සන්තාපයත් දුකත් එකතු විය. සන්තාපය කියලා කියන්නේ අර අපි කියන්නේ මේ නාද කනස්සල්ල නේ සන්තාපය මේ කනස්සල්ල මේ කනස්සලු ස්වභාවය මේ සන්තාපයත් දුකත් එකතු විය. කනස්සලු ස්වභාවයත් ඒ වගේම දුකත් එකතු වුණා. නිසොල්මනේ වැළපෙන්නට වූ අය මතක තියාගන්න අඬනවා කියන්නේ එකක් වැළපෙනවා කියන්නේ එකක්. අඬනවා කියලා කියන්නේ නිකම්ම හැඬීමක්. නමුත් වැළපෙනවා කියලා කියන්නේ යම් යම් දේ කොඳුරමින් එහෙම නැත්නම් යම් යම් දේ කියමින් වැළපෙනවා. නේ? යම් දේ කියමින් වැළපෙනවා. විලාප කියන අදහසනේ වලප. නේ? දැන් අර මේ සඳ කිඳුරු දාකවේ විල්ගම්මුල සංඝරාජ මාහිමිපාණන් වහන්සේ විසින් රචනා කරපු සඳ කිඳුරු දාකවේ තියෙනවා කිඳුරු වලප. කිඳුරු වලප කියලා කියන්නේ කිඳුරිය වැළපෙනවා. වැළපෙමින් කියන කවි කොටසක් තියෙනවා. කිඳුරු වලප. අපේ සිංහල ජන සාහිත්‍යයේ තියෙනවා වැළපුම් සාහිත්‍ය. නේ? වෙස්සන්තර ජාතක කාව්‍යයේ අර දරුවන් දෙදෙනා Tamanගේ මව පිළිබඳව සිහි කරමින් වැළපෙන ආකාරය කවියට නැගිලා තියෙනවා. වැළපුම් සාහිත්‍ය. ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා මේ මරිය මාතාවන් වහන්සේ ජේසුස් වහන්සේගේ මරණයෙන් තම පුත්‍රයා වූ ජේසුස් වහන්සේගේ මරණයෙන් පසුව ඒ වැළපුණු ආකාරය පසන් සහ ලතෝනි විදිහට කවියට නගලා තියෙනවා. ඒතර වැළපුම් සාහිත්‍යයක් තියෙනවා. පැහැදිලිද? වැළපුම් සාහිත්‍යයක් තියෙනවා. ඒතර වැළපෙනවා කියලා කියන්නේ අර නිකම්ම නිකන් හඬනවා නෙමෙයි යම් යම් දේවල් කොඳුරමින් පවසමින් හඬා වැටීම තමයි වැළපෙනවා කියලා කියන්නේ. පැහැදිලි නෑ? නිසොල්මනේ වැළපෙන්නට වූ ආය. අඬල වැඩක් නෑ ළමයා. මං දැන් හොඳටම වයස මිනිහෙක්. මට වඩා හොඳින් ඔය ගැන දන්න වෙන කෙනෙක් තවත් මෙහෙ නෑ. මේ හිරගෙට ගිය කෙනෙක් කවදාවත් ආපහු ආවේ නෑ. උඹ දැන් ඉක්මන් කරලා ගමට යන එකයි වඩා හොඳ. එතකොට කියනවා අඬල වැඩක් නෑ. මම දැන් හොඳටම වයස මිනිහෙක්. මට වඩා හොඳින් ඔය ගැන දන්න කෙනෙක් තවත් මෙහෙ නෑ. මම කිව්වේ මේ මහලු මිනිසා මේ විදිහට එළදෙනුන් 5 දෙනාට තනකොළ කවන්නට පැමිණි පළවෙනි දවස මේක නෙවෙයිනි. ඔහු බොහෝ වාර ගණනක් ওই විදිහට එන්නට ඇති. ඉදිරියටත් එයි. මැරෙනකම්. ඒ හැම අවස්ථාවකදීම බොහෝ දිනවලට මෙන්න මේ පුංචි මණිකා බඳු චරිත මේ මහලු මිනිසාට මුණ ගැහේ. ඒ නිසා මහලු මිනිසා පැහැදිලිවම දන්නවා ඒ අයට හිරගෙදරින් ලැබෙන්නේ සතුටුදායක පිළිතුරක් නෙවෙයි වගේ.
ඒ නිසා මේ මහලු මිනිසා එකයි පුන පුනා කියන්නේ අඬලා දුක් වෙලා වැඩක් නැහැ. හිරගෙට ගිය කෙනෙක් කවදාවත් ආපහු ආවේ නැහැ. උඹ දැන් ඉක්මන් කරලා ගමට යන එකයි වඩා හොඳ. නමුත් පුංචි මැනිකා මේ මහලු මිනිසාගේ කීමට කන් දෙන්නේ නැහැ. මෙතරම් දුර ආවේ මහලු මිනිසාගේ කීමට කන් දීලා මේ නැවත බැද්ද ගමට යන්නට නෙවෙයිනේ. ඒ නිසා පුංචි මැනිකා අවසන් උත්සාහයක් දරනවා. අවසාන කෙලවරක එල්ලෙමින් තිබිච්ච අර හරියට අර සම්පූර්ණයෙන්ම ලණුවේ පොටවල් ගිලිහිලා එකම එක කෙන්දකින් රැඳිලා තිබෙන මේ බබුන් ජීවතුන් අතර ඉන්නවාය කියන විශ්වාසය. ඒ නිසාම ඇය අවසාන උත්සාහයක් දරනවා බබුන් ජීවතුන් අතර ඉන්නවද ඇත්තට කියලා දැනගන්න. ඇය අවසාන උත්සාහයක් දරනවා. ඒ නිසා මොකද කරන්නේ? ඇය අර මහලු මිනිසා සිටි තැනින් ඉවතට ගිහිල්ලා අර කන්දට නැගලා අර හිරගෙදර තියෙනවා විශාල ඝන ලී දොරක් අලු පාටට පාට කරපු විශාල යකඩ පටි ගහපු අර දුඹුරු පාටට හුරු කළු පාට අර විශාල ලොකු ඇන වද්දපු විශාල අර බන්ධනාගාර සිරගෙදර විශාල දොර ඝන ලී දොර වැලිකඩ හිරගෙදරක් තියෙන ඒ වගේ මේ විශාල ඝන ලී දොර ළඟට යනවා. පේන්න හිරගෙදරින් එළිය පේන්න කවුරුත් නැහැ. ඇතුලේ ඉන්නවා ඇති නමුත් එළිය කවුරුත් නැහැ කිසිම නිලධාරියෙක්. පුංචි මැනිකා එතනින් නැගිට සෙමින් කන්ද නැග හිරගේ වටේ ගියාය. හිරගේ වටේ ගියා කොහේ හරි එක තැනකින් හරි මොකක් හරි යන්න පුළුවන් තැනක් තියනවාද කියලා බලන්න ඇතුළු වෙන්නට. නමුත් අර වහපු විශාල ඝන ලී දොර පමණයි. එහි වූයේ එකම දොරටුව කිමෙති. වටේ ගියාට වෙන වෙන පැති වලින් දොරටු නැහැ. එකම එක ලී දොරටුවයි තියෙන විශාල දොරටුව. මෙතින් ඒ තැනින් තැන යකඩ ඇන වැද්දූ විශාල ඝන ලී දොර බියෙන් දොරට තට්ටු කළාය. එමීට මෙහෙම දොරට තට්ටු කළා ලොකු සද්දකින් නෙවෙයි. දැන් අපි නම් ගිහිල්ලා මෙහෙම කරලා දඩ ගාලා ගහනවනේ. නමුත් ඇය එහෙම නෙමෙයි. මෙහෙම පොඩ්ඩක් මෙහෙම නිකන් තට්ටු කළා ඇහෙන නෑ හෙන ගානට. ඒ ඝන ලී දොරට ඒ වගේ බොහොම හිමීට තට්ටු කරාම කීයටවත් ඇතුලේ අයට ඇහෙන්නේ නැහැ. ඇතුලේ ඉන්න මුරකරුවන්ට ජේලර් මහත්වරුන්ට ඇහෙන්නේ නැහැ. ඇතුලට නොඇසෙන තරම ඉතා හෙමින් තට්ටු කළාය. නැවත බිත්තියට ඇලවී ඉඳගෙන බලා සිටියාය. බිත්තියට ඇලවෙලා ඉඳගෙන බලාගෙන හිටිය සෑහෙන වෙලා. හිරගෙදර අර විශාල ඝන ලී දොරටුව අර පැත්තකින් තියෙනවා තව පොඩි දොරක් වෙනමම පොඩි දොරක්. මොකක් හරි දොරක් ඇරෙන්නේ නැත. ඒ නිසා බලාගෙන හිටියා. මොකද දොරට තඩි බාලා දොරට ගහලා කොහොම හරි දොර අරගන්නට තරම් හිතේ ධෛර්යයක් ඇයට තිබුණේ නැහැ. ඒ නිසා කොයි හරි වෙලාවක මේ දොර අරින්න නැත. එහෙම කියලා හිතාගෙන ඇය එතන පැය ගාණක් බලාගෙන හිටියා. බලන්න. පැය ගණනක් ගත විය. කිසිම අමුත්තක් වූයේ නැති. කිසිම වෙනසක් සිද්ධ වුණේ නැහැ. දොර වැසූ ගමන්මය. සිරගේ ඇතුලෙන් කිසිම ශබ්දයක් නොඇසි. කන්ද පාවුල කියලා කියන්නේ පාමුල කියන අදහසම තමයි. කන්ද පාවුල තන උලන එළදෙනුන් 5 දෙනා හා මහල්ලා හැර පෙනෙන මාණයක කිසි සතෙක් නැත. කිසි කෙනෙක් නැහැ පේන මාණෙක. අර මහලු මිනිසයි අර එළදෙනුන් 5 දෙනයි හැර තමා සිටින තැනට තද හිරු රැස් වැටෙන විට බිත්තියේ හෙවන දිවෙන හැටියට එහා මෙහා වෙමින් මොකක් හෝ අමුත්තක් සිදුවන තුරු බලාපොරොත්තු සහිතව එතැනම උන්නාය. එතකොට කියනවා තමා සිටින තැනට අර ඉරේලිය වැටෙනකොට අර හිරගෙදර තාප්පේ හෙවණැල්ල වැටෙනවනේ. ඒ හෙවණැල්ල වැටෙන විදිහට ඒ හෙවණට වෙවි. මොකද හෙවණැල්ල සැරෙන් සැරේට වෙනස් වෙනවනේ. ඉර ගමන් කරන විදිහ අනුව. එතකොට අර බිත්තියේ හෙවණ දිවෙන හැටියට එහා මෙහා වෙමින් මොකක් හෝ වෙනසක් සිද්ධ වේ. අඩුම තරමේ දොර ඇරෙයි. නැත්නම් දොර පැත්තෙන් කතා කරන ශබ්දයක් ඇහි කියලා හිතාගෙන ඇය බලාපොරොත්තු සහිතව එතැනම උන්නාය. බලන්න ඇගේ තියෙන ඉවසීමේ ගුණය. එනවාද ඉවසීමේ ගුණය. හරිද? දැන් අපට නම් ඒක ටිකක් අමාරුයිනේ. මෙච්චර පැය ගාණක් කොහොම බලාගෙන ඉන්නේ? පැහැදිලිද?
ආ නමුත් ඇගේ තියෙන ඉවසීමේ ගුණය අපිට පුංචි මැනිකාගේ චරිතය පිළිබඳව කතා කරන්න ආවොත් ඔන්න ඒ කියන අවස්ථාව ගන්න පුළුවන්. ඇය බලාපොරොත්තු සහගතව ඉවසීමෙන් යුක්තව සිටියා. හිරගෙදර දොර ඇරෙන තෙක්. පැහැදිලිද? තේරුණාද? බොහෝ වේලාවකට පසු දොර හැරින. කාකි ඇඳුම් කට්ටලයක් හා තොප්පියක් දැහැඳ පොල්ලක් අතින් ගත් මිනිහෙක් එයින් එළියට ආවේය. හිරගෙදර මුලාදෑනියෙක්. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් හිරගෙදර ජේලර් මහත්තයෙක්. එතකොට මෙතන තියෙන්නේ හිරපල්ලා කියලා. හිරපල්ලා කියන වචනේ හැමතිස්සෙම ඔබ පාවිච්චි කරන්න. මොකද මෙතන තියෙන්නේ හිරපල්ලා කියන වචනේ. ජේලර් නිරධාරියා එහෙම නැත්නම් හිරගෙදර මුලාදෑනියා හිරගෙදර මුලාදෑනියා හිරපල්ලා කියන වචන පාවිච්චි කරන්නේ ජේලර් කියන වචනේ පාවිච්චි කරන්න යන්නට එපා. වඩා සුදුසුයි මේකේ තියෙන වචනේ පාවිච්චි කරන්නේ හිරපල්ලා කියන වචනේ. එතකොට හිරපල්ලෙක් තමයි ආවේ. ඒ කියන්නේ හිරගෙදර පාලනය කරන නිලධාරියෙක්. හිරපල්ලා කියන්නේ ඒකයි. හරිද? ගොපල්ලා කියලා කියන්නේ ගෝපල්නේ. ගොපලු. ගොපල්ලා. ගවයන් පාලනය කරන තැනැත්තා. ගොපල්ලා. ඒ වගේ තමයි හිරපල්ලා. සිරකරුවන් පාලනය කරන තැනැත්තා. එතකොට ඔහු ඈ දෙස බලා තියුණු ස්වරයකින් නොම මොකද මෙතන ඊ ඇසුවේය. ඒ කියන්නේ අර ගෑනු කෙනෙක් හිරගෙදර දොර ළඟ එහා පැත්තට වෙලා වාඩි වෙලා ඉන්නකොට මේ හිරගේ ඇතුලෙන් දොර ඇරගෙන ආපු මේ හිරපල්ලා අහනවා නුඹ මොකද මෙතන කියලා. ඔන්න මේ තියෙන්නේ. එතකොට පුංචි මැනිකා දනිපනි ගාලා නැගිට ගන්න ඇති. නැගිටගෙන ඉවරලා පුංචි මැනිකා මේ ඔක්කොම කියන්න උත්සාහ කරනවා. නේ? පැහැදිලිද? ඇයි දැන් මේ සෑහෙන වෙලාවකට පස්සේ මේ හිරගෙදරින් එළියට නිලධාරියෙක් ආවේ. ඒ නිසා කියා ගන්න ඕන ටික ඔක්කොම කියනවා. බලන්න මගේ මිනිහා බලන්න ආවා අයියා. එයා මාස 6කට හිරගෙදරට එව්වා. දැන් මාස 6 පහු වෙලා එයා ගමට ගියේ නෑ. මිනිස්සු කියනවා එයා මැරිලයි කියලා. ඒක ඇත්තද? මොකක්ද එයාගේ නම? කොයිද ගම? එයාගේ ගම බැද්දේ ගම. නම කොහොමද මම එයාගේ නම කියන්නේ අයියා? ඇයි මෝඩියේ? මොකක්ද මේ මිනිහට කියාපු නම? එයාට කිව්වේ බබුන් කියලා. මොන වැරද්දටද හිරේ වැටුනේ? ඒක බොරු නඩුවක්. ආරච්චිගේ ගේ බින්දයි කියලා. ඕ ඒ මිනිහා. හරි. ඊට පස්සේ ඒ ආරච්චිත් මැරුවා නේද? ඔව් ඔව්. ඒ මැරුවේ අපේ අප්පොච්චි. ඔව්. එයත් මේ හිටියා. උඹ ළඟ සල්ලි එහෙම තියනවද ගෑණී? නෑ අයියා. සතයක්වත් නෑ. අපි බොහොම දුප්පත් මිනිස්සු. එහෙනම් අපට බෑ මෙහිදි මුකුත් කියන්න. උඹ කඹුරු පිටියට ගිහින් නේජන්ත හාමුදුරන්ට පෙත්සමක් දීපන්. දැන් බලන්න මේ ඇති වෙන සංවාදේ. මේ ඇති වෙන සංවාදයේ දෙස බලන්න. නේ? එතකොට කියනවා මේ පුංචි මැනිකා මේ සියල්ල කියනවා බොහොම කෙටියෙන්. නේ? මගේ මිනිහාව බලන් ආවා. අයියා. එයා මාස 6කට හිරගෙදරට එව්වා. දැන් මාස 6 පහු වෙලා. එයා ගමට ගියේ නේ. මිනිස්සු කියනවා එයා මැරිලයි කියලා. ඒක ඇත්තද? එතකොට මේ දැන් ඔහොම කිව්වම පුළුවන්ද මේ හිරගෙදර ඉන්න හිරපල්ලට මේ කවුරු ගැනද මේ කියන්නේ කියන එක? මොකද මේ වගේ අහගෙන තව මිනිස්සු ඕන තරම් එනවනේ. මේ කවුද මේ කාන්තාවගේ මිනිස්සයා කවුද කියලා මේ හිරපල්ල දන්නේ නැහනේ. සාමාන්‍යයෙන් හිරගෙදරට යන මිනිස්සෙකුට අංකයක් ලැබෙනවා. හිරකරුවෙකුට අංකයක් ලැබෙනවා. හිරගෙදරට ගියයින් පස්සේ ආව නමින් හඳුන්වන්නේ ඒ අංකෙන් තමයි හඳුන්වන්නේ. නම පවා අහෝසි වෙනවා. හිරගෙදර ඇතුළට ගියාම අංකෙන් තමයි හඳුන්වන්නේ. එතකොට හිරගෙදර අංකයක්වත් මේ පුංචි මැනිකා දන්නේ නැහැ. මන් දන්නේ ඒ කාලේ එහෙම අංක දීමේ හුරුවක් තිබුණාද පුරුද්දක් තිබුණාද ක්‍රමයක් තිබුණාද කියලා බොහෝ විට තිබෙන්නට ඇති. එතකොට සිර අංකයක් තියෙනවානේ. එහෙමවත් නැහැ. මේ පුංචි මැනිකා එහෙම දන්නෙත් නැහැ. එතකොට අහනවා මොකක්ද එයාගේ නම? කොහෙද ගම? එයාගේ ගම බැද්දේ ගම. නේ? දැන් හිරපල්ලා අහනවා මොකක්ද නම? කොහෙද ගම? නේ? එයාගේ ගම බැද්දේ ගම. එතකොට අහනවා නම? කොහොමද මම එයාගේ නම කියන්නේ අයියා? ඒ කියන්නේ මොකද්ද මේ කියන්නේ? අර පුංචි මැනිකාගේ තියෙන අර අහිංසකකම කතරම්ද කියනවනම් අර කවදාවත් බබුන්ට බබුන් කියලා කතා කරලා නැහැ. අයියන්ඩි කියලා කතා කරලා තියෙනවා. අයියා එහෙම නැත්නම් අයියන්ඩි. එහෙම නැතුව කවදාවත් නම කියලා කතා කරලා නැහැ. දැන් නම කියලා කතා කරන සිරිත තියෙන්නේ සාමාන්‍ය මේ නාගරිකවනේ.
නමුත් ගම්බදව මේ අයියා කියලා තමයි කතා කරන්නේ. තමන්ගේ ස්වාම පුරුෂයාට පවා. දැන් අද වෙනකොට සමහරක් වෙලාවට ඒක මේ නූතන මේ තරුණ තරුණියන් අතරත් අලුත විවාහපත් වෙන අය අතරත් සමහරක් වෙලාවට ඒ ලක්ෂණේ අද දකින්නට ලැබෙනවා. නමුත් ඉස්සර ගම්වල මේ අපේ එක්කෙනා කියලා කියනවා. නේ අපේ එක්කෙනා. එතකොට බිරිඳව හඳුන්වන්නේ දරුවන්ගේ අම්මා කියලා කියනවා. දරුවන්ගේ අම්මා මෙයා කියලා කියනවා. මෙයා එයා ඔහොමත් හඳුන්වනවා. හරිද? එතකොට අපේ එක්කෙනා අපේ පවුල එහෙම හඳුන්වනවා. ඒ වගේම පිරිමි කෙනාව හඳුන්වනවා මෙයා කියලා හඳුන්වනවා. එහෙම නැත්නම් අයියන්ඩි කියලා කතා කරනවා. නේ? ඒ මිසක්ක නම කියලා කතා කරන්නේ. ඒ නිසා තමයි කියන්නේ මේ කොහොමද එයාගේ නම කියන්නේ කියලා. එතකොට මේ දැන් මේ හිරගෙදර නිලධාරියට මේ කතන්දර වැඩක් නෑ. ඒ කතන්දර වැඩක් නෑ. හිරගෙදර නිලධාරිය අහනවා ඇයි මෝඩියේ? මොකද්ද මේ මිනිහට කියාපු නම? නේ එයාට කිව්වේ බබුන් කියලා. පැහැදිලිනේ? මොන වැරද්දටද හිරේ වැටුනේ? මේ හිරගෙදර නිලධාරියාට හිරපල්ලාට ඒ තොරතුරු අවශ්‍යයි. නිසා අහනවා මොන වැරද්දටද හිරේ වැටුනේ? ඒක බොරු නඩුවක්. ආරච්චිගේ ගේ බින්දයි කියලා. ඇත්තනේ බබුන්ව හිරගත උනේ ආරච්චිගේ ගේ බින්දයි කියලානේ. ආරච්චිගේ ගේ බින්දලා මේ වටිනා කියන ඔය සරොම් ටිකක් මේ ඔය මේ තව තියෙන අර හවඩියක් ඒ වගේ වටිනා කියන බඩුමුට්ටු ටිකක් ගෙනිච්චා කියලානේ. ඒක බොරු නඩුවක්. ආරච්චිගේ ගේ බින්දයි කියලා. ඕ ඒ මිනිහා දැන් ඔන්න මේ හිරගෙදර නිලධාරියාට මතක් වෙනවා. බැද්දේගම බබුන් ආරච්චිගේ ගේ බින්ද හරිද මාස 6කට හිරේ වැටුණු ඔය කියන තොරතුරුත් එක්ක මේ නිලධාරියාට මතක් වෙනවා. නිලධාරියා ඇත්ත කියන්නේ නිලධාරියට මතක් වෙනවා. ඒ මතක් වෙච්ච නිසා තමයි මේ නිලධාරියා අහන්නේ හරි ඊට පස්සේ ආරච්චිත් මැරුවා නේද? මොකද ඒ කියන්නේ ඒ හිරගෙදර වුණත් ඒක ටිකක් විශේෂ සිද්ධියක්. ඒ කියන්නේ බෑනව හිරගත වුණා ආරච්චිගේ ගේ බින්දයි කියලා. හරිද? ඊට පස්සේ මේ මාමණ්ඩියා ඒ කියන්නේ සිලිඳුනේ මාමණ්ඩියා ඊට පස්සේ ආරච්චිවයි ප්‍රනාන්දු මුදලාලිවයි කියලා කෙනෙක්වත් මරලා එයත් මේ හිරගෙදරට ආවා. එතකොට මාමණ්ඩියයි බෑනණ්ඩියයි දෙන්නම එකම හිරගෙදර. පැහැදිලිද? ඒ නිසා මේ සිදුවීම මේ හිරගෙදර නිලධාරීන්ට මතකයි. පැහැදිලිද? ඒ හේතුව නිසා මේ හිරගෙදර නිලධාරියාම අහනවා ඒ මිනිහා හරි ඊට පස්සේ ආරච්චිත් මැරුවා නේද? ඔව් ඒ මැරුවේ අපේ අප්පොච්චි. ඒ කියන්නේ ආරච්චිව මැරුවේ සිලිඳුනේ. ඒ නිසා මේ පුංචි වෙනිකා කියනවා ඔව් ඒ මැරුවේ අපේ අප්පොච්චි. ඔව් එයත් මෙහෙ හිටියා. කරුණා කරලා මෙතන අපේ දරුවෝ ඉරි ගහලා ලියා ගන්න එයත් කියලා කියන්නේ සිලිඳු ගැනයි ඔය කියන්නේ. මෙතන කියන්නේ සිලිඳු ගැන. බබුන් ගැන තමයි මේ අහන්නේ. නමුත් බලන්න මේ අවස්ථාව හරියට තේරුම් ගන්න. හරිද? හිරගෙදර නිලධාරියා එහෙම නැත්නම් හිරපල්ලා කියනවනේ ඒ මිනිහා මේ ඒ මිනිහා කියලා කියන්නේ බබුන් ගැන. අනේ ඒ මිනිහා කියලා කියන්නේ බබුන් ගැන. ඊට පස්සේ කියනවනේ හරි ඊට පස්සේ ආරච්චිත් මැරුවා නේද කියලා. එතකොට කියනවා ඔව් ඒ මැරුවේ අපේ අප්පොච්චි. ඔව් එයත් මෙහෙ හිටියා. එයත් කියලා කියන්නේ සිලිඳු. ඔව් එයත් මෙහෙ හිටියා. මෙහෙ හිටියා. ඒ කියන්නේ තව දුරටත් නැහැ කියන එකනේ. නැත්තම් මෙතන කියන්න තිබුණානේ ඔව් එයත් මෙහෙ ඉන්නවා කියන්න තිබුණානේ. නමුත් කියන්නේ මොකද්ද? ඔව් එයත් මෙහෙ හිටියා. ඒ කියන්නේ මේ වෙනකොට සිලිඳුත් ජීවතුන් අතර නැහැ. මේ වෙනකොට සිලිඳුත් ජීවතුන් අතර නැහැ. එතකොට මෙතන එයත් කියලා කියන්නේ සිලිඳු ගැන. නේ? හරිද? ඔව් එයත් මෙහෙ හිටියා. එයත් කියලා කියන්නේ සිලිඳු ගැන. එනේ සිලිඳු මේ වෙනකොට ජීවතුන් අතර නැහැ. හිටියා කියලානේ කියන්නේ. උඹලංග සල්ලි එහෙම තියනවද ගෑණි? මෙන්න මේ ලෙනාඩ් වුල්ෆ් ඉදිරිපත් කරනවා අපේ මේ දේශීය නිලධාරීන්ගේ තියෙන දූෂිත ස්වභාවය. දේශීය නිලධාරීන්ගේ නේ තියෙන දූෂිත ස්වභාවය. මොන දේ දැනගන්නත් සමහරක් වෙලාවට පගාවක්, කප්පමක් ගන්නවා. එදා කාලේ පටන් අද දක්වාම මේ දේ තියෙනවා. නේ යම් කාරණා කටයුතු සඳහා මේ අල්ලස් ගැනීම, කප්පම් ගැනීම. පැහැදිලිද? ඒ දේ එදා සිට අද දක්වා තියෙනවා. හරිම නිර්ලජ්ජී ස්වභාවයක්. සිංහලකමට අපේ මේ ශ්‍රී ලාංකේය කමටත් බොහොම
නොගැලපෙන දෙයක්. කිසි දෙයක් පගාවක් කප්පමක් අල්ලසක් නැතුව කරන්නේ නැති ස්වභාවයක්. බලන්න ඒ කාලෙත් තිබිලා තියෙනවා. බලන්න උඹ ළඟ සල්ලි එහෙම තියනවද ගෑණි? මේ දැක්කද? ඒ කියන්නේ මේ තොරතුර දෙන්නත් සල්ලි ගන්නවා. තොරතුර දෙන්නත් සල්ලි ගන්න. බලන්න හිතන්න. බලන්න එතකොට මේ පුංචි මැනිකා කියනවා නෑ අයියා. සතයක්වත් නෑ. අපි බොහොම දුප්පත් මිනිස්සු. එතකොට ඕගොල්ලෝ මෙතන පැත්තකින් ලියාගන්න මේ කියන දෙබස් මේ දෙබස් කොටස් තුන මෙන්න මේ සංවාදයේ තියෙන මෙන්න මේ කොටස් තුනට පැත්තකින් ලියාගන්න එකල දේශීය නිලධාරීන්ගේ සුදු මහත්තුරුන්ගේ ඒ දේවල් තිබුණේ නැහැ. ඒ සුදු මහත්තුරුන්වත් සමහරක් රට අපේ නිලධාරීන් සමහරක් රට තනතුරු තාන්න මාන්න ගන්න සමහරක් රට හොඳ වයින් විස්කි බෝතල් අරවා මේවා ගෙනිච්ච අවස්ථා තියෙනවා. ඒක වෙන කතන්දරයක්. හොඳ දඩමස් ගාතයක් නේ එහෙම ගෙනහිල්ලා ඒ විදේශීය නිලධාරීන්වත් සතුටු කරපු අවස්ථා තියෙනවා අපේ මිනිස්සු ගිහිල්ලා. නමුත් ඒ නිලධාරීන් තුල ඒ දේවල් තිබුණේ නැහැ. නමුත් අපේ දේශීය නිලධාරීන්ගේ තිබුණු දූෂිත භාවය. දේශීය නිලධාරීන්ගේ තිබුණු දූෂිත ස්වභාවය. නේ හැමදේම මුදලට දූෂිත ස්වභාවය. දේශීය නිලධාරීන්ගේ තිබුණු දූෂිත ස්වභාවය. එතකොට කියනවා නෑ අයියා සතයක්වත් නෑ. මොකද මේ පුංචි මැනිකලා සල්ලි කියන දෙයක් දැකලා නෑ. ඒ කියන්නේ සල්ලි කියන දේ ඒගොල්ලන්ගේ භාවිතය අවමයි. අර මේ බැද්දගමේ මුලදී තියෙනවා මේ සිලිඳුට තමන්ගේ තුවක්කු ලයිසන් එක. ඒ කියන්නේ තුවක්කු ලයිසම අලුත් කරගන්නවත් හැකියාවක් නෑ. ඇයි සිලින් 4ක්. සිලින් 4ක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් රුපියල් 2ක්. සිලින් 4ක් හොයාගන්න සිලිඳුට බෑ. ලයිසම අලුත් කරගන්න දඩයන් තුවක්කුවට. කියන්නේ එච්චරට අසරණයි. ඉතින් කොහෙද තඹ සල්ලියක්වත් නැහැ, තඹ සතයක්වත් නැහැ, තුට්ටුවක්වත් නැහැ. ඒ කාලේ හැටියේ. එතන කියනවා නෑ අයියා සතයක්වත් නැහැ. අපි බොහොම දුප්පත් මිනිස්සු. නේ? එහෙනම් අපිට බෑ මෙහිදී මුකුත් කියන්න. දැක්කද? දැන් කලින් කිව්වනේ දන්නවයි කියලා. බබුන්න දන්නවා විතරක් නෙමෙයි මාමණ්ඩියවත් දන්නවා. ඒ කියන්නේ පුංචි මැනිකාගේ පියා වෙන අප්පුච්චා වෙන සිනිඳු ගැනත් දන්නවා. ඒකනේ කියන්නේ. හරිද? ඔව් එයත් මේ හිටියා කියලා. එතකොට දැන් කියනවා අපිට බෑ මෙහිදී මුකුත් කියන්න. උඹ කමුරු පිටියට ගිහින් ඒජන්ත හාමුදුරුවන්ට පෙත්සමක් දීපන්. ඒ කියන්නේ ආපහු යන්නලු කමුරු පිටියට. කමුරු පිටියට ගිහිල්ලා ඒජන්ත හාමුදුරුවන්ට ඒ කියන්නේ ඒජන්තවරයාට පෙත්සමක් ලියලා ලියන්න මෙන්න මෙහෙම තමන්ගේ ස්වාමියා මාස 6කට හිරගත වුණාය. මේ වෙනතෙක් තාම පැමිණියේ නැතය. මේ ආදී වශයෙන් පෙත්සමක් ලියවගෙන ඉදිරිපත් කරන්න. එතකොට ඔය ගැන කටයුතු හොයා බලයි කියන දේ. ඒකත් එක්තරා ක්‍රමයක් තමයි. ඒක හරි. ඒකත් එක්තරා ක්‍රමවේදයක් තමයි. නමුත් ඒ වුණාට මේ ආපහු මේ මිනිස්සයා කඹුරු පිටියට යන්නේද? කොහොමත් මේ මිනිස්සයා ආපහු බැද්දගමට යනකොට කඹුරු පිටිය හරහා තමයි යන්නේ. නමුත් ඒ වුණාට මෙච්චර දුරක් ඇවිල්ලා මේ ජීවත් වෙලා ඉන්නවද නැද්ද කියලා කියන්න බැරි නිලධාරියෙක්. අනිත් එක තමන්ගේම වර්ගයේ කෙනෙකුට ඒ කියන්නේ සිංහල නිලධාරියෙක් මේ. සිංහල ගැමි කාන්තාවක් මේ උදව්වක් ඉල්ලන්නේ. පැහැදිලිද? හිතන්න තත්ත්වේ. අයියා දැන් කීවනේ මගේ මිනිහා දන්නවයි කියලා. ඉතින් මට කීවට ඇති වැරද්ද මොකද්ද? එයා දැන් මෙහෙ ඉන්නවද? එයාට මොකද වුනේ? දවස් ගාණක් තිස්සේ මම මෙහාට ආවේ මේක දැනගන්න. මට තවත් කරදර කරන්න මා එලවන්නේ ඇයි? එතකොට කියනවා පුංචි මැනිකා මේ කියන්නේ. බලන්න පුංචි මැනිකාගේ අසරණ භාවය. මේ කියනවා අයියා දැන් කීවනේ මගේ මිනිහා දන්නවයි කියලා. ඉතින් මට කීවට ඇති වැරද්ද මොකද්ද? එයා දැන් මෙහෙ ඉන්නවද? එයාට මොකද වුනේ? දවස් ගාණක් තිස්සේ මම මේක දැනගන්නයි මෙහාට ආවේ. නේ? මට තවත් කරදර කරන්න මා එලවන්නේ ඇයි? එතකොට අන්න ඔහොම කියනකොට මේ හිරපල්ලා පුංචි මැනිකා දෙස ටික වෙලාවක් බලාගෙන හිටියා. මේ හිරපල්ලාට තේරුණා මේ පුංචි මැනිකාගේ තියෙන අන්ත අසරණ භාවය. මොකද සමහර විට පුංචි මැනිකා අර කුසගින්න නිසාම බොහෝම වෙහෙස නිසාම ඇගේ මුහුණ මැලවිලා, ඇගේ මුහුණ විරූපී වෙලා, ඒ වගේම ඇය බොහෝම දුර්වලව ඉන්නට ඇති ගැහෙමි. ඒ නිසා මේ හිරපල්ලා ටික වෙලාවක් බලාගෙන හිටියා. මොකද ඇය ඇඳගෙන හිටපු ඇඳුම් උනත් දිරා ගිය ඇඳුම්. පාට ගෙවුණු ඇඳුම්. ඒ නිසා
මේ හිරපල්ලට තේරුණා මෙන්න මේ ගෑනු මිනිස්සයාට ඔන්න බබුන්ට වෙච්ච දේ කියලා දාන එක ඉවරයි කියලා. හැබැයි ඉතින් මේ ගෑනු මිනිස්සයාට කියන්න තියෙන්නේ මේ හිරපල්ලට සතුටුදායක පුවතක් නෙවෙයි. සතුටුදායක ආරංචියක් නෙවෙයි. හිරපල්ලා පුංචි මැනිකා දෙස මිනිත්තුවක් හෝ දෙකක් බලා සිටියේ පමණ බලා සිටියේ. ටික වෙලාවක් බලාගෙන හිටියා. හොඳයි. කරුණාව වේලිච්ච කුඹුරට වැස්සක් වගේ කියනවනේ. ඒත් තුඹ ඉල්ලන්නේ වේලිච්ච කුඹුරට තවත් නියඟ. දැක්කනේ බලන්න කියපු දේ. කරුණාව වේලිච්ච කුඹුරට වැස්සක් වගේ. මේ වියලී ගිය කුඹුරකට හරියට වැස්සක් හා සමානයි. නමුත් උඹ ඉල්ලන්නේ තව තවත් ඒ වේලිච්ච කුඹුරට තව තවත් නියඟ. මන් දන්නවා. මිනිහා මේ හිටියා. මිනිහා මේ හිටි මල. දැන් මැරිලා මාස 2ක් වෙනවා. හිරපල්ලට ඒක සාමාන්‍ය සිදුවීමක්. නමුත් පුංචි මැනිකට මුළු ලෝකයක්. හිරපල්ලට ඒක සාමාන්‍ය දෙයක්. මොකද මේ හිරපල්ල මේ පළවෙනි වතාවද මේ වගේ මේ අහගෙන එන මිනිස්සුන්ට මේ වගේ තොරතුරු කියපු නෑ. මේ වගේ තොරතුරු තව කියලා තියෙනවා හිරපල්ල. සමහරක් වෙලාවට ගතමනාවකුත් අරගෙන. හිරපල්ලට මේක සාමාන්‍ය දෙයක්. කෙලින්ම කියන එක. මිනිහා එයා මැරුණා. මැරලා මාස 2ක් විතර වෙනවා. සාමාන්‍ය දෙයක්. නමුත් පුංචි මැනිකට ඒක මුළු ලෝකයක්. ඒ ආරංචිය මුළු ලෝකයක් කඩා වැටුණා වගේ. නමුත් හිරපල්ල වුණත් බලාපොරොත්තු වුණා මේ වෙලාවේ. මොකද හිරපල්ලට පෙර අත්දැකීම් තියෙනවා. දැන් එහෙම දැනගත්ත විතරයි සමහර අය කලන්තේ දාලා වැටෙනවා, සමහරක් අය හඬා වැළපෙනවා, සමහරක් අය බෙරිහන් දෙනවා, පෙරලි කරනවා, කෑකෝ ගහනවා. සාමාන්‍යයෙන් අත්දැකීම ඒක නෙමේ හිරපල්ලට. මේ වගේ අහගෙන අනන්ත එනවා. එතකොට මෙහෙම මැරුණයි කියලා කිව්වහම මේ ගොඩ දෙනෙක් එතනදී හඬා දොඩා වැළපෙනවා. විලාප තියෙනවා. හිසාත් බදාගෙන කෑ ගහලා බිම් වැටෙනවා. නමුත් පුංචි මැනිකා ඒ කිසි දෙයක් කරේ නැහැ. පුංචි මැනිකා ඒ කිසි දෙයක් කළේ නැහැ. පුංචි මැනිකා හේමම අර හිරගෙදර පැත්තකට ගිහිල්ලා අර හිරගෙදර අර තාප්පේ ළඟ හේමම බිම වාඩි වුණා ටික වෙලාවක්. එච්චරයි. එතකොට අර හිරපල්ලට මේක පුදුමයක්. මොකද සාමාන්‍යයෙන් කාන්තාවක් තමන්ගේ ස්වාමි පුරුෂයා මැරුණයි කියලා දැනගත්තාම මෙහෙම හැසිරෙන්නේ නැහැ. නමුත් පුංචි මැනිකා ඒ සියලු දුක දරාගෙන, මොකද පුංචි මැනිකා ඒ දේ දැනගෙන හිටියා. ඒ කියන්නේ පුංචි මැනිකා දැනගෙන හිටියා කියලා කියන්නේ දැන් අර මහලු 100ක් කිව්වනේ වැඩක් නැහැ. ඔය ගිය කෙනෙක් ආයි එන්නේ නැහැ. මෙහෙමයි කියලා. ඒ වගේම පුංචි රාලත් ඔయిత පෙරම කිව්වනේ. පුංචි රාලත් කිව්වනේ අනුමානයක් නැහැ මිනිහා මැරෙන්නේ නැති ඔය ආදී වශයෙන්. නමුත් පුංචි මැනිකාගේ අර සියුම් බලාපොරොත්තුවක් තිබුණා. කෙන්දක තරම් බලාපොරොත්තුවක් තිබුණා නැහැ. බබුන් ජීවතුන් අතර ඇති කියලා සියුම් බලාපොරොත්තුවක් තිබුණා. එය නැති වී ගියා තමයි. හැබැයි අර සාමාන්‍ය විදිහට මේ දුක ප්‍රකාශ කරගන්නට තරම් පුංචි මැනිකට හැකියාවක් තිබුණේ නැහැ. කෑ ගහලා වැළපෙන්න තරම්. ඒ නිසා පුංචි මැනිකා ඒ සියලු දුක් වේදනා ඒ මොහොතේදී ගිලගත්තා. ඒ සියල්ල ගිලගත්තා. පුංචි මැනිකට හිතුණා තමන් ඉක්මනටම ආපහු බැද්දගමට යා යුතුයි. මෙවැනි පරිසරයක තමන්ට ඉන්නට බැහැ. ඒ නිසා මේ සියල්ල දැනගත් පසු පුංචි මැනිකා පෙරලා බැද්දගමට යනවා. හිරපල්ලා තම කතාවෙන් බලාපොරොත්තු වූයේ හිස අත් බදාගෙන කෑ ගසන ගැහැණියකගේ විලාපය. එහෙත් පුංචි මැනිකා නිශ්ශබ්දවම එතැනින් ගොස් නැවතත් බිත්තිය අද්දර ඇනතියා ගැනීම ඔහුගේ මවිතයට හේතු විය. මවිතය කියලා කියන්නේ පුදුමය. සාමාන්‍ය අන්දමට ශෝකය ප්‍රකාශ කිරීමට ඇගේ සිතට වැදුණු පහර තද වැඩිය. මේ සාමාන්‍ය විදියට අඬා දොඩා වැළපිලා විලාප තියන්නටවත් ඇයට අර ඇගේ හදවතට දැනුණු ශෝකය ඇගේ හදවතට වැදුණු පහර තද වැඩි.
ඒ නිසා ඒ සියල්ල ඇය හිර කරගත්තා. ගිලගත්තා. කඳුලක්වත් නොහෙලා ඈ බලා සිටියා පමණි. අන්න එතනයි අපට වැඩි වැඩියෙන් මේ පුංචි මැනිකා කෙරෙහි අනුකම්පාවක් දුකක් හටගන්නේ. ඒ කියන්නේ පුංචි මැනිකා මෙතනදී කෑකෝ ගහලා අඬලා වැලිපිලා වැටුණා නම් අන්න අපිට ඒ දුක ටිකක් අඩුයි. නමුත් පුංචි මැනිකා එහෙම කරන්නේ නැතුව පුංචි මැනිකා අර ඒ සියල්ල දරාගෙන අර කඳුලක්වත් හෙලන්නේ නැතුව හරිද මේ බලාගෙන හිටපු ඒ මොහොත නේ පැහැදිලිද? කඳුලක්වත් නොහෙලා ඈ බලා සිටියා පමණි. තමා ගමට යා යුතුය යන බලවත් හැඟීමත් තමා තනි වී සිටින මේ නගරයෙන් පිටව සිය ගමට යා යුතුය යන දැඩි ආශාවත් ඈට ඇතිවිය. එහිදී තමාගේ මිදුලට වී වනරොදට පිටුපසින් හිරු සැඟවී යන සැටි බලාගෙන නිදහසේ සිටිය හැකිය. පුංචි මැනිකා එතන වැඩි වේලාවක් නොරැඳී කන්දෙන් පහලට බැස්සාය. එතකොට ඇයට හිතෙනවා මේ තමන් ගමට යා යුතුයි. අර මහලු මිනිසා කියපු විදිහටම තමන් නැවත ගමට යා යුතුයි. මේ නගරයේ තවදුරටත් සිටිය යුතු නැහැ. ඒ නිසා ඇය කල්පනා කරනවා ආපහු බැද්දේ ගමට ගිහිල්ලා කොහොම හරි මග ගෙවාගෙන දුරකතර ගෙවාගෙන බැද්දේ ගමට ගිහිල්ලා තමන්ගේ මිදුලට වෙලා කැලෑ වැවීගෙන යන ඒ තමන්ගේ මිදුලට වෙලා වනරොදට පිටුපසින් ඒ කියන්නේ කැලෑවට පිටිපස්සෙන් ඉර සැඟවී යන සැටි බලාගෙන නිදහසේ සිටින්නට පුළුවන්. පුංචි මැනිකා එතන වැඩි වෙලාවක් නොරැඳි කන්දෙන් පහලට බැස්සාය. මහල්ලා තවමත් ඒ හුන් තැන පොල් අරඹ දෙස බලාගත් වනම සිටියේය. මහල්ලා ඉන්නවා. තවත් මේ වගේම අය ආවොත් මහල්ලා මේ විදිහටම කියා. ඒ නිසා මහල්ලා ඉන්නවා. මහල්ලා හෙටත් මෙතනට එයි මේ එළදෙනුන් සමග. ඊළඟ දවසෙත් මහල්ලාට මේ වගේ සිදුවීම් සාමාන්‍ය දේවල්. ඒ නිසා මහල්ලා අර පොල් අරඹ දිහා බලාගෙන හිටියා. පුංචි මැනිකා කන්දෙන් පල්ලෙහාට බැහැගෙන ආවා. මහල්ලා පුංචි මැනිකා දෙස බලන්නෙත් නැතුව අර පොල් අරඹ දිහා බලාගෙන මෙන්න මෙහෙම කියනවා. මෙතින් කවදාවත් ඕකෙන් පිට වෙලා එන්න ඉඩ හම්බ වෙන්නේ නෑ මිනිහෙකුට. මං උඹට කිව්වනේ ඇත්තනේ. මොකද අනිවාර්යයෙන්ම මහල්ලා දන්නවා. පුංචි මැනිකා ගිහිල්ලා හිරගෙයින් අහගෙන එන්නේ මිනිහා තවදුරටත් ජීවතුන් අතර නැහැ කියන පුවත. මොකද මහල්ලට අර කැහුන්නේ නෑනේ. මහල්ලට අර හිරගෙදර හිරපල්ලා කියපු හිරපල්ලා පුංචි මැනිකට කියපු ඒ බබුන් මිය ගිය බව මැරිලා මාස දෙකක් වෙනවා කියපු කතාව හිරපල්ලට පල්ලෙහා පල්ලමේ හිටපු හිරපල්ල මේ පල්ලමේ හිටපු මහලු මිනිසට ඇහුන්නේ නෑ හිරපල්ලා කියපු දේ. නේ ඒ නිසා මේ මහල්ලා අත්දැකීමෙන් මේ කියන්නේ. කන්දෙන් පල්ලයට බැහැගෙන යන පුංචි මැනිකා යන විදිහෙන් මහල්ලා දන්නවා මේ පුංචි මැනිකා අහගෙන යන්නේ මේ පුංචි මැනිකාගේ ස්වාමි පුරුෂයාත් මිය ගිහිල්ලා බව මිය ගොස් ඇති බව. හරිනේ. ඒක තමයි කියන්නේ තමා පසු කරගෙන යන පුංචි මැනිකාට ඇසෙනසේ මහල්ලා කීවේ. එයා මැරිලා සීයේ. ඕකට ගිය කෙනෙක් ආයේ එන්නේ නෑ. උඹ ඵලයන් ළමේ ආපහු ගමට මං යනවා සීයේ. ඇය ගමට පෙරලා ගමන් කළා. ඇය ගමට ගියා. ගිහිල්ලා ඇය තමන්ගේ ජීවිතයේ ඉතුරු කාලය මේ ගමේ ගත කළා. එතකොට ගම ක්‍රමයෙන් කැලෑවට බත් වී යනවා. 10 වෙනි පරිච්ඡේදයේ තියෙන්නේ ගමේ හිටපු ජනතාව මැරි මැරි ගිය ආකාරය. සමහරක් අය ගම අතෑරලා ගියා. සමහරක් අය මැරිලා ගියා. කර්ලිනා හාමිත් මැරිලා යනවා. ඊට පස්සේ මුළු ගමටම ඉතුරු වෙන්නේ පුංචි මැනිකයි පුංචි රාලයි විතරයි. පුංචි මැනිකයි පුංචි රාලයි විතරයි. පුංචි රාලත් කාත් කවුරුත් නැතුව අසරණ වෙනකොට පුංචි මැනිකා මොකද කරන්නේ? පුංචි රාල වෙදාවත් Tamanගේ නිවසට ගෙන්නාගෙන පුළුවන් හැටියකට
කන්න මොනවා හරි දෙයක් හොයලා දෙනවා. අවසානයේදී ටික දවසකින්ම පුංචි රාළ වෙදත් මිය පරලොව යනවා. අවසානයේදී මුළු ගමටම ඉතුරු වෙන්නේ පුංචි මැණිකා පමණයි. පුංචි මැණිකා බලාගෙන ඉන්නවා වනාන්තරයත් පුංචි මැණිකා මිය යනකම් බලාගෙන හිටියා කියලා තියෙනවා. මේ පුංචි මැණිකාගේ පැල්පතත් සහ මුලින්ම කැලෑවට යට කරගන්න. අන්තිමේදී පුංචි මැණිකත් මිය ගිය වග නවකතාවේ අවසානයේට ලෙනාඩ් වුල්ෆ් අපට ඉඟි කරනවා. ඉඟියක් ලබා දෙනවා. ඉතින් බැද්දගමේ 10 වන පරිච්ඡේදය හැකියාව තියෙනවා නම් කියවන්න. එතකොට ඒ 10 වෙනි පරිච්ඡේදයේ තියෙනවා සහ මුලින්ම මේ බැද්දගම මහා වන ප්‍රවාහයට යට වෙලා අවසාන වෙච්ච අවසාන ජීවියා පවා ඉවත්ව ගිය හැටි.